තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප හැමදෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අප මේ සූදානම් වන්නේ අද දිනත් මේ අපගේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා. නම කියන්න අවසරයි පූජ්‍යපාද ගෞරවනීය අලව්වේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ. ඉතින් අපි සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් දෙපා නැමද ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් මේ සූදානම් වන්නේ උදෑසන කාලේ තමන්ට ධර්මයේ තුලින් පැන නැගුණු ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා. ඉතින් ඔබට මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ කලාතුරකින්. ඒ නිසා තමන්ගේ කාලය අපතේ යොමු කරන්නේ නැතුව නිවැරදිව බුදුරණාහි පෙන්වපු සත්‍ය ධර්මයේ සමග නිවීමට උපකාර වන ආකාරයට, යථාර්ථ දර්ශනයට උපකාර වන ආකාරයට ජීවිතය දිහා දකින ප්‍රතිපදාවක් කුළු ගැන්වෙන ඒ සාකච්ඡා තමයි දස කතාව කියන්නේ. ඉතින් මේ ප්‍රශ්න ඔබ මතුවෙච්ච ප්‍රශ්න දැන් අහන්න අවස්ථාව. පෙරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ළඟදී කළ අර ඇස අනිත්‍යද කියන සාකච්ඡා දෙකේ මේ මුල සාකච්ඡාව ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරිය වැදගත් ලස්සන සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය සංකල්පය සහ ප්‍රත්‍යක්ෂය කියන එක ගැන. ස්වාමීන් වහන්සේ ඒකෙදි වාක්‍ය 3ක් උදාහරණ හැටියට ගත්තා. ඒ කාරණා දෙක පැහැදිලි කරන්න යොදපු වචන එක බලනකොට ටිකක් එක සමාන වාක්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක ගැන මුලින් අහන්නම් ස්වාමීන් වහන්සේ. එකක් තමයි මගේ ඇහෙන් රූප දකින්නවා කියන එක. ස්වාමීන් වහන්සේ ඒක පෙන්වුවේ සංකල්පයක් හැටියට. අනිත් වාක්‍යය තමයි මම ඇහෙන් රූප දකින්නවා කියන එක. ඒක ස්වාමීන් වහන්සේ පෙන්වුවේ අපේ ප්‍රත්‍යක්ෂය හැටියට. අපේ අවංක ප්‍රත්‍යක්ෂය වෙන්න ඇති කියලා මට හිතුණා. මට වෙනස පැහැදිලි නැති නිසා මම ඉගෙන කල්පනා කළා ස්වාමීන් වහන්සේ. දැන් මගේ ඇහෙන් රූප දකින්නවා කියනකොට රූප දකින්න කෙනා සඳහන් වෙලා නැහැ. ඒ නිසා එතන ඇහැයි රූප දකින්නේ යන අදහස වගේ එන්නේ කියලා හිතුණා. නමුත් අපේ ප්‍රත්‍යක්ෂය මම රූප දකින්නවා කියන එකනේ. ඉතින් ඒ නිසා ඇහැ රූප දකින්නවා කියන එක සංකල්පයක් කියලා හිතුණා. අනිත් කාරණාව තමයි එතන මගේ ඇස කියන එක. ඒකත් සංකල්පයක් කියලා හිතුණා. මොකද මගේ ඇස කියනකොට මමයි ඇසයි දෙකක් යන අදහස එන නිසා. එතකොට ඇස තියෙන්නේ මට බාහිරවනේ. ඒක නිසා ඒක අපේ ප්‍රත්‍යක්ෂය නෙවෙයිනේ. ඒක නිසා ඒ දෙවනි වාක්‍ය කියන එක තමයි මට මේ පැහැදිලි වුණේ ස්වාමීන් වහන්සේ. එතකොට එතන දෙවනි වාක්‍යයේ අර මම ඇහෙන් රූප දකින්නවා කියන එක. මෙතන රූප දකින්නා මම කියලා සඳහන් වෙනවා. ඇස මගේ කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් වාක්‍යයේ තිබුණු අර සංකල්පමීය බව මේ වාක්‍යයේ නැහැ කියලා හිතුණා. ස්වාමින් වහන්සේ මේ වාක්‍යය අපේ ප්‍රත්‍යක්ෂය හැටියට පෙන්වුවේ ඒ නිසාද කියලා හිතුණා. වාක්‍ය දෙකේ වෙනස මට කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔය ඇත්තටම ධර්ම සාකච්ඡාවක් සහ මොන හරි කාරණා ඉගෙන ගනිද්දී තමන් ඉන්න තැන ඉඳලා ඒ කාරණාව ගැන විමසන්න ඕන විදිහට හිතන එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වටිනවා ධර්ම සාකච්ඡාවක් අහලා එහෙම හිතපු එක. මම රූප දකින්නවා කියන එකත් ඊළඟට ඇහැ මගේ මම වෙනම ඇහැ වෙනම කියන කතාවෙන් තොරව ඇහැම මම කියන කාරණාව ඉදිරිය තියෙන බවක් අපට තියෙන්නේ.
අපිට කවදාවත් ඇහැ වෙනමයි මම වෙනමයි ඉන්නවා කියලා හම්බෙලා නැහැ. එතකොට ඇහැම මම රූප දකින්නේ. මම තමයි රූප කියන්නේ රූප නෙමෙයි. ඇත්තට මම තමයි වස්තු දකින්නේ. නැත්තම් අපි තවත් නිවැරදිව ගත්තොත් අපි ඊට පස්සේ සාකච්ඡාවල ගොඩක් කතා කරා මට ස්වરૂපයක් හම්බෙන්නේ. නැත්නම් මට ස්වરૂපයක් පේනවා. මොනවා හරි ස්වરૂපයක් මට පේනවා. නැත්නම් මට අපි ලෝකයේ තවත් අපි අපේ වචනෙන් විතරක් ගත්තොත් ඇත්ත හොයන්න නැතුව මට විවිධ දේවල් පේනවා. එතකොට එහෙනම් එතනින්ම කියවිලා තියෙනවා ඇහැයි මමයි දෙකම එකක් කියන එක. කියන්නේ ඇහැ තුලමයි ඇහැ කියන එක එකමයි මම කියන කාරණාව ඉදලා තියෙන්නේ කියලා අපේ ප්‍රත්‍යක්ෂයට එනවා. එතකොට ඒකත් එක්ක අපිට තව හිතන්න පැති ගොඩාක් විවෘත වෙනවා. එතකොට එහෙනම් ඒ ඇහැ එක කියන්නේ ඇහැම මම වෙච්ච මම කවුද? එතකොට ඇයි මමම කියලා කියන්නේ ඇහැට? ආදි වශයෙන් හිතන්න කරුණු ගොඩාක් තියෙනවා. ඉතින් අර ප්‍රායෝගිකවම අපේ දෙන ප්‍රත්‍යක්ෂය එකයි අපි හිතන්නට ඕන නැත්නම් මම හිතන්නේ අපි ඊට පස්සේ කරපු සාකච්ඡා ගණනාවකම පැහැදිලි කරා. අපි ගොඩාක් ප්‍රායෝගිකවම ඉදෙන කාරණාව එක්ක හිතන්නේ නැති වුණොත් එහෙම සංකල්පයක් දාගත්ත දෙයම තමයි අපි නැවතත් දැනුම කියන සංකල්පය අරගෙන අපි තව තවත් හිතා යන්නේ ප්‍රත්‍යක්ෂයක් හැටියට දහමකට දකින්න යෙදෙන කාරණාවම හිතීමක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් යෙදෙන කාරණාවම හිතීමක් බවට පත් වෙන්නට නම් අපි අනිවාර්යයෙන්ම අපි තුල සත්‍යවාදී භවෙන් අපට දැනෙන කාරණාව එක්ක සංකල්පයකට නොගිහින් අපට දැනෙන කාරණාව එක්කයි අපි හිතන්න පටන් ගන්නට ඕන නැත්තේ. එහෙම හිතන්න පටන් ගත්තොත් තමයි පටන් ගන්න තැන අපි සත්‍යවාදී තුල ඉන්නේ. එතකොට අපි හිතන්න පටන් ගන්න සියලු දේවල් සත්‍යවාදී බවත් එක්ක යනවා. පටන් ගන්න තැන අපි සත්‍යවාදී නැතිව මානසික සංකල්පයක් එක්ක මුලාවක් එක්ක ඉන්නවා නම් අපට කවදාකවත් සත්‍ය කරා යන්න බෑ. මොකද පටන් ගැනීම තියෙන්නේ සත්‍යයක සිටීම නොවන නිසා. ඉතින් ඒ නිසා තමයි මේ කරුණ අපි ගොඩාක් ඉස්මතු කරලා පෙන්නුවේ සත්‍යවාදීව හිතන්න අපි කොච්චර සත්‍යවාදී ජීවිත අත්දැකීම ගැන වටහා ගන්න ඕනද කියන එක. ඉතින් ඒ නිසා ඒ කාරණා දෙකෙන්ම ඊළඟට අපි ඒකේ දෙවෙනි එකත් මම හිතන්නේ ඇහුවත් දන්න ඒක තවත් කරුණු පැහැදිලි කරා. ඒ කරුණු දෙකෙන්ම ඉස්මතු වෙන්නේ අර මමම රූප දකින්නවා කියන එක. ඒතකොට මම කියන එකම තමයි ඇහැ කියලා අපට ඉදලා තියෙන්නේ. ඒක හොඳට කල්පනා කරලා බලන්න මම වෙනම ඇහැ වෙනම අපට හම්බෙලා නැහැ. එහෙනම් එතන ඉඳලා අපි තව හිතන්න පටන් ගන්න ඕනේ ඉස්සරහට. ත්‍රිවංශ සරණයි. ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කර ගැනීමක් අර ස්වરૂප කියලා ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ අර අපිට අර බාහිර වස්තු කියලා අපි ගන්නවනේ අපිට මේ බාහිරේ පේන දේවල්. ඒකට ස්වාමීන් වහන්සේ ස්වરૂප කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ඒක අම්මා මේ මම හිතන්නේ 331 දාලා තියෙනවා. ඒකෙත් කියලා තියෙනවා. ඊළඟට තවත් එකක් 10යි ඒකෙත් කියලා තියෙනවා. ස්වરૂපය කියන කාරණාව ද්‍රව්‍යාත්මකව යමක් තියෙනවා කියන කාරණාවට වඩා තව එහා හිතන්න දේවල් පැති ගොඩාක් තියෙනවා. එතකොට දැන් අපිට ද්‍රව්‍ය වස්තු කියන කාරණා හැම වෙලාවෙම වස්තු කියන එක මම මුලින් කතා කරේ අපට පේන දේවල් කියන කාරණාව එක. කියන්නේ ස්වરૂපය කියන එක අපි පොඩ්ඩක් හිතලා තව කියන්නේ හිතලා කියලා කියන්නේ අපි තව ටිකක් හිතන්නට ඕනේ අපිට මේ වස්තුව ද්‍රව්‍යයක් හැටියට ආවේ කොහොම මොන වගේ දෙයක්ද? අර හැඩතලයක් ස්වභාවයක් ඔන්න ඔය විදිහේ විග්‍රහයක් තියෙනවනේ. ඉතින් ඒක අපි තව ටිකක් හිතලා යන්නේ. අපට සාමාන්‍යයෙන් ඉස්සල්ලාම තේරෙන කාරණාව තමයි මට පුටුවක් පේනවා, මට මේසයක් පේනවා, මට දොරක් පේනවා, මට ගහක් පේනවා. ඔය විදිහටනේ යන්නේ. එතකොට ඒක තමයි ද්‍රව්‍යාත්මකව අපට පේන එක. ඉතින් ඒක විමසන්න ගත්තට පස්සේ තමයි අපට මේකේ හැඩයක් ස්වરૂපයක් කියන කාරණාව ඉස්මතු වෙන්නේ. ඒක තව ටිකක් විමසීමෙන් තමයි ඉස්මතු වෙන්නේ. ඊට පස්සේ හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට අර තුන්වැනි වාක්‍යය ගැන මට තියෙන කෙටි ප්‍රශ්නයක්. ඒ තුන්වැනි වාක්‍යය තමයි රූප දැක්කේ මමයි කියන එක. ඒක ස්වාමීන් වහන්සේ පෙන්වුවේ සංකල්පයක් හැටියට. එහෙම පෙන්වුවේ ඒක පෙර සිද්ධියක් නිසා වෙන්නේ නැති කියලා හිතුණා. අතීත අනාගත සිදුවීමක් කියන්නේම සංකල්පයක් කියන එක තමයි මගේ වැටහීම. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න. ත්‍රිවංශ සරණයි. ඔව් දැන් ඒකෙත් අපි රූප දැක්කේ මමයි කියන කාරණාව අපි හොයන්නනේ මුලින්ම එතනනේ හොයන්නට ඕන නැත්තේ. හරි මම කවුද ඒ රූප දැක්කේ රූපේ කියන්නේ මොකද්ද ආදි වශයෙන් අපි හොයන්න යන්නට ඕනේ.
අතීත අනාගත කියන කාරණාව එක්ක අපි දාගන්නේ හරි. අපි දාගන්න එක සංකල්පයක්. අපිට ඒක නිමි තියෙනවා කියන කාරණා ඒක අපි ඉතින් හිතමින් යනකොට අපි මෙන්න මේක දාගන්න කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට අපි හිතීම දියුණු වෙනවා. අතීත අනාගතයේ සංකල්පයක් කියලා අපි අතහරින්න නැතුව අපි හිතනකොට අපට සංකල්පයක් බවට පත් වෙලා ඒ කියන්නේ අපි මේ හිතන එකක් නේ කියන වැටහීමක් ඇවිදilla අපි මේ හිතන කාරණාවට යන්න නැතුව හිතීම තියෙන්නට ඕනේ. හිතන කාරණාවට යන්න නැතුව හිතීම තියෙන්නට ඕනේ. අපි මේ හිතාගෙන යන සැනදී සංකල්පයක් කියලා නිකන් අපි දාලා මේ දැම්මොත් එහෙම අපිට ඒක නිකන් උත්තරයක් ඇටියට හැම වෙලේම එනවා මේක සංකල්පයක් කියලා. එතකොට ඇයි එහෙම සංකල්පෙට ඉඩ දෙන්නේ? අතීත අනාගතය කියන කාරණා සංකල්පයක් කියලා අපි දාලා අපේ ඇඟ බේරෙන කියන්නේ හිතීමේ කියන කාරණාවට තවත් ඉදිරියට යන්න නැත්නම් අසරණ භාවයේ තවත් අහුරු වෙන්න යන්න ඉඩ දෙන්නේ නැතුව අපි ඇඟ බේර ගන්න හොඳ නැහැ මේක සංකල්පයක් නේ කියලා දාලා මේක සංකල්පයක් නේ කියන එක සංකල්පයක් කියලා හිතෙන්නත් ඕනනේ. අන්න එහෙනම් තවත් දුරට අපි හිතන්නට වෙනවා. මේක සංකල්පයක් නේ කියන එකත් සංකල්පයක්. එතකොට ඒ සංකල්පයකයි මේක අතීත අනාගත කියන කාරණාවක මේක සංකල්පයක් කියලා කියන්නේ. උන සංකල්පයක් නැති කාරණාවකින් නම් සංකල්පයක් කියන කාරණාව නම් හරි. සංකල්පයකින් අපි මේක සංකල්පයක් කියන දාන එක සත්‍යවාදී නොවන එකක්. ඉතින් ඒ නිසා අපි හිතාගෙන යනකොට නුවණත් එක්කයි කරුණු වැටහෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මුලින්ම ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කර සිටින්න ඕන කියලා හිතුණා. ස්වාමීන් වහන්සේ අර සති සම්පජාන්නේ භාවනාව හුරු කිරීමට දුන්න උපදේශ හාර ත්‍රිලක්ෂණයෙන් භාවනාවට කියන දේශනාව යටතේ දුන්න උපදේශයන්ට ස්වාමීන් වහන්සේ දැන් ඒ කාරණාව දැන් සති සම්පජාන්නේ කියන කාරණාව ආස්වාසය සමගත් සක්මාන් කරන ගමනුත් වැඩක් කරන ගමනුත් කොටත් හුරු කරන්න යෙදෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම අර මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව සම්බන්ධව ඒ වඩන විදියට කියලා දීම ගැන බොහොම පිං ස්වාමීන් වහන්සේ. මොකද මම භාවනාව කරන්න පුරුදු වෙච්ච කෙනෙක් නෙවෙයිනේ ස්වාමීන් වහන්සේට ඒ බොහොම පිං ස්වාමීන් වහන්සේ කරුණ කියලා දුන්නාට ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සති සම්පජාන්නේ හුරු කිරීම යටතේ මට මෙහෙම දෙයක් අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ. මේ සමහර විට කර අනිත්‍යයි කියලා මානසිකාර කරන්න දැන් කලින් අරමුණක් පිළිහිටනවන සම්නස ආස්වාසේ හෝ කරන වැඩේට හිත සිහිය යොමු කරලා ඒක කරනකොට ඒ ස්වභාවය ගැන සිහිය පැවතෙනවා. එතකොට එහෙම ඉන්නකොට සමහරක් වෙලාවට දැනෙනවා මේ යම් අරමුණු මේ පැනලා යනවා. දැන් ඒ කියන්නේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කලින් ඒවා පැනලා යනවා නැත්නම් ඒවා අතහැරෙනවා වගේ සම්නස. මේ ඒ කියන්නේ දැන් 80න් හිටියානම් මේ ටිකක් වෙලා ගිහිල්ලා තමයි මතක් වෙන්නේ දැන් මේ මුකුත් නැතුව ඉඳලා මේ ආයෙ මතක් වුණානේ කියලා. නමුත් අර සමහරක් වෙලාවට දැනෙනවා මේ ඒක අනිත්‍යයි කියලා හිතන්න කලින් එහෙම දෙක තුනක් ගිහිල්ලා කියන සම්මන්ස. ඒ ගැන පොඩි අවවාදයක් දෙන්න සම්මන්ස කරනවා. දරුවන් සරණයි. දරුවන් සරණයි. ඒක ගැන හිතන්න එපා. මොකද එහෙම අපි හිතන්න ගියොත් එහෙම අපි ක්‍රමානුකූලව අපි දිනුවක් කරා යන්නේ. ඉතින් ඒ නිසා හිම හිතන්න ගියොත් එහෙනම් අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඉදින කාරණා අපිට දැනෙච්ච තැන ඉඳලා ඒක කරන්න මගේ හැරි කියන ප්‍රශ්නයක් නැහැ. අපේ සිහිය වර්ධනය වෙන තැනදී, හිතීම වර්ධනය වෙන තැනදී, ඒ කියන්නේ අපි වෙනමනේ හිතන්නේ. ඒ වෙනම හිතනකොට තව හිතීම තීව්‍ර වෙනකොට සිහිය වර්ධනය වෙනකොට මේ එහෙම වෙන්නේ නැතුව එකගත්වයක් යොමු වෙමින් ඉදින කාරණා තුළ කිසිදු කාරණාවක් මගේ හැරෙන්නේ නැතුව යථාර්ථය දැකීමට උපකාර වෙන විදිහට මේ මානසිකාරය යොමු වෙනවා. ඉතින් ඒ නිසා මූලිකව ඒක ගැන හිතන්න එපා. අපි පටන් ගත්ත තැනම එහෙම වෙන්නේ නැහැ. ඉතින් ප්‍රමාණිකව පොඩ්ඩක් සිහිය වර්ධනය වෙන්නට ඕන. ඒ නිසා ඒක ගැන එච්චර හිතන්න එපා. ඉදින අපට දැනෙච්ච තැන ඉඳලා ඒක යොමු කරගෙන යන්න. ඉතින් එහාට යනකොට අපි සිහිය වර්ධනය වෙනවා. ත්‍රිවන් සරණයි. අවසරයි ස්වාමීන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් දැන් සබ්බේ සංඛාරා අනිච්චාති කියන කාරණාවයි ඒ කියන්නේ සමුදය දකින්න තැන අර නැත කියන දෘෂ්ටිය දුර වෙනවා කියන කරුණයි කියන මේ පැහැදිලි කිරීම දෙක ගත්තම ස්වාමීන් වහන්සේ දැන් මම අදහස් කරන්නේ අර සමුදය දකින්න තැන ලෝකේ යම් නැති බවක් ඇද්ද එය නැහැ කියන කාරණාවක් බුදුරණවහන්සේ දේශනා කරන්නේ කච්චනගත සූත්‍රය තුළ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චාති කියන කරුණ.
ඔය දෙකේ ස්වාමීන් වහන්සේ දෙකේ ඒ අනිත්‍යයි කියන කාරණාවම ඉස්මතු වෙන්නේ එතන මොකද්ද ඒ පොඩක් අපහැදිලි ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඒක පොඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සමුදය කියන පැත්ත දකින තැනදී අපි නිවැරදිව දකිනවා නම් සමුදය කියන කාරණාව විතරක් දැකීමකට යෙදෙන්නේ නැහැ. ඥානයක් හැටියට ගන්නකොට සමුදය දැක්ම එක්කම කියන්නේ අපට ලෝකීය වචනෙන් අපි කතා කරොත් නිරෝධේ ඥානයක් ඇති වෙනවා. මොකද පුජ්‍යලයකගේ අනුබද්ධිත ලැබීමක් නොවන නිසා ප්‍රතිපදාවක දර්ශනයක්. එතකොට ඒ දර්ශනය මගේ අත්දැකීමක් වෙලා නැති වෙන්නට ඕනේ. මගේ අත්දැකීමක් වුණා නම් ඒක ලැබිච්ච අත්දැකීම කියන කාරණාව නිත්‍ය වෙලා තියෙනවනේ. එහෙනම් අපිට සමුදය දැක්ම කියන කාරණාව ප්‍රඥාවේ ඥානයක් එන තැනදීම නිරෝධය දැක්ම කියන ඥානය එනවා. මම ලැබීම සහ නොලැබීම තියෙනවා සහ නැහැ. ඔය කරුණු දෙකම ඉක්මනවනේ. දැන් අපි ගත්තොත් එහෙම සමුදය දැකලා නැහැ කියන එක දුරු වෙලා තියෙනවා කියන කාරණාවක ඉන්නවා කියන දේ යෙදෙන්න බෑ. සමුදය දැකලා නැහැ කියන කාරණාව දුරු වෙලා තියෙනවා කියන කාරණාවක ඉන්නවා කියන එක වෙන්න බෑ. එතකොට අපට යම්කිසි කාරණාවක් ගෝචරත්වයක් ලැබීමක් තියෙනවා නම් නැහැ කියන එක ඉක්ම වුණා කියලා එතන සංකල්පයක් විතරයි. මොනවා හරි ගෝචරත්වයක ලැබීමක් තියෙනවා නම්. මොකද ඇත්ත කියන එක දුරු වෙලා නැහැ. සමුදය දැකීමත් ඥානයක් නොවෙච්ච නිසා, නිරෝධයත් ඥානයක් නොවෙලා නැති නිසා. එහෙනම් ඒක ඥානයක් වෙන්නට ඕන. ඥානයක් වෙනවා නම් ඒක ඊතර වීම සඳහා මග සබ්බේ සංඛාර අනිච්චාති දා පඤ්ඤාය පස්සති කියන ඊතර වීම මග. එතකොට සංඛාර අනිච්චා කියන නිර්වචනය කියන්නේම සමුදය නිරෝධය කියන ඥානය. එහෙම නැතුව එකක විග්‍රහයක් නෙමෙයි. සමුදය ඥානයත් නිරෝධය ඥානයත් කියන ඥානය. එතකොට සංඛාර අනිත්‍ය කියන්නේ ඒ ඥානයමයි. නෑ කියන එක නෙවෙයි කියන එක නෙවෙයි. නෑ කියන එක නෙවෙයි කියන එකත් නෙවෙයි. තියෙනවා කියන එක නෙවෙයි කියන එකත් නෙවෙයි. ඒතර නෑ කියන එකත් නෙවෙයි, තියෙනවා කියන එකත් නෙවෙයි කියනකොට අපි තව නිගමනයකට යන්න ඉඩ තියෙනවා. ඒක මම හිතන්නේ ඔය වෙන සාකච්ඡාවලත් මම හිතන්නේ මේ ළඟදී කරපු ඒ සාකච්ඡාවෙත් පැහැදිලි කරා. නේව සංඥා නාසඤ්ඤායතනෙට යන විදිය චින්තනයක් වෙනවා. මොකද අත්දැකීමක් ලබන්නේ ඒ තුල ඉස්මතු වුණොත් අත්දැකීමක් ලබන්නේ ඒ තුල ඉස්මතු වුණොත් නෑ කියන එකත් නෙවෙයි, තියනවා කියන එකත් නෙවෙයි කියන කාරණාව එක්ක අත්දැකීමක් ලබන්නේ ඉස්මතු වුණොත් එතන අර ධර්ම විනයකට යොමු වෙනවා. මොකද ඒ තුලත් සොකියත් නිර්වචනයක් යෙදලා තියෙන නිසා. එතකොට එහෙම නිර්වචනයක් නොයෙදී ප්‍රතිපදාව මාර්ග කෘත්‍යයක් විතරක් වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා සමුදය කියන කාරණාව විතරක් දැක්මක් යෙදෙන්නේ නැහැ. ඒ කාරණාව විතරක් යෙදීම අනිත්‍යයි කියන නිර්වචනේ කතාව යෙදෙන්නේ නැහැ. සැබෑම අර්ථාන්විතවම යෙදෙන්නේ සමුදයත් නිරෝධයත් කියන ඥානයක්. අනිත්‍යයි කියන එකත් ඥානයක්. එතකොට ඒක පුජ්‍යල අනුබද්ධිත අත්දැකීමක් නෙවෙයි. පුජ්‍යල අනුබද්ධිත අත්දැකීමක් වුණා නම් ඒක අහපව් තවත් සක්කායක යම් ධර්ම විනයක කොටු වීමක් විතරක් වෙනවා. ඒක බොහෝ වෙලාවට නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන පැත්තත් එක්ක යමු වෙනවා. නිසා තවත් ඒකට විචක්ෂණය කරන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තවත් අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සයනස මේ සයනස ආරූපී තලවල ඉන්න කෙනෙකුට ස්වාමීන් වහන්සේ දැන් එයාට ප්‍රකට නැති වුණාට ස්වාමීන් වහන්සේ ඒකත් එක්තරා ස්වરૂපයක් කියලා කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම කතා කරන එක හරියට දන්නේ නැහැ. මොකද සයනසර ඒ කියන්නේ එක්තරා ඉන්න විදිහක් නිසා ඒකත් ස්වરૂපයක් කියලා කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අවසරයි සයනස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි එහෙම කතා කරන්න හොඳ නැහැ. මොකද හේතුව අපි දැනුම කියන කාරණාව මත පමණක් පාදක වෙලානේ අපි අර්ථයකට යන්නේ. දැනුම කියන කාරණාව මත පාදක වෙලා අර්ථයකට යාම තුළ ලොකු හානියක් වෙනවා. මම හිතන්නේ මට මතක නැහැ මේ ළඟදී කරපු සාකච්ඡා කිහිපයකදීම මම ඉදිරිපත් කරන්නට යෙදුනා දැනුමයි අර්ථයයි දෙක පටලවා ගන්න හොඳ නැහැ කියලා. ඔය අනිත්‍යයි අනිත්‍යයි කියන දෙකද කොහෙද සාකච්ඡා වෙන්නේ මන්ද. දැන් එතකොට ස්වરૂපයක්මයි කියන කාරණාව එතෙන් අපි ගන්න යන්නේ දැනුම අර්ථයක් කරගෙන. ඒ කියන්නේ අපි ධර්මයේ දැනුම ඉගෙන
තැනදී අපට ඒක යම් ක්‍රියාවකින් ප්‍රකට වෙනවා මේ කියන කාරණාව මෙතන ස්වરૂපයක් යෙදෙනවනේ කියලා. දැන් අර්ථයක් බවට පත් වුණා නම් ඥානයක් කියලා ඊතර වීමේ ප්‍රතිපදාව නෙන්න තියෙන්නේ. එතකොට ඒකට මේ අරූපයයි කියන නිර්වචනය පවා දෙන්න බෑනේ. අරූප නිර්වචනයත් අධ්‍යක්ීමක් නැතුව දැනුවක්. ස්වરૂපයක් කියන පංචපාස්කන්ධ කියන කාරණාව එක්ක මොන හරි නිර්වචනයක් අධ්‍යක්ීමක් නැතුව දැනුවක්. එතකොට හැබැයි ස්වરૂපය නිර්වචනය කියන කාරණාව අර්ථය හැටියට එකකින් ගන්නවා. අරූපය කියන කාරණාවේ ප්‍රතිපදාවත් අර්ථය හැටියට එකකින් ගන්නවා. දෙකේ මේ දැනුමේ තියෙන විග්‍රහය අර්ථය හැටියට අරගෙන ඊළඟට අපි අලුත් විග්‍රහයක් දෙන්න යනවා දැනුමක් හැටියට. බෑනේ දෙන්න. නැත්නම් අපි හිතමු අර්ථයක් හැටියට. එතකොට මොකද ඊතරවන ධර්මයක් නෙපෙන්නන්නේ. දැන් අරූප විග්‍රහයේ දැනුමක් තියෙනවා. ස්වરૂපය කියන කාරණාව හැටියට බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ දැනුමක් තියෙනවා. ඒ ස්වરૂපයක් කියන කාරණාවෙ පෙන්නපු දැනුම කියන කාරණාවත් අර්ථය හැටියට ගන්නවා. අරකට අර්ථය හැටියට ගන්නවා. දැන් දෙකේම අර්ථය හැටියට ගත්තනම් ඊතර වීමක් වෙන්නට ඕනේ. හැබැයි දෙකේම අර්ථය ලැබීමක් කියලා ඒ දෙක සම්බන්ධ කරලා පෙන්නනවා. මෙතන අරූපයේ ස්වરૂපයක් තියෙනවනේ කියන කාරණාව සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන එකත් අහපව් අත්දැකීමක් නෙමෙයි දැනුමක්. දැනුමත් ආය අර්ථයකින් සම්බන්ධ කරන්නේ. ඒක වෙන්න බෑ. එහෙම අපි කතා කරන්න ගියොත් එහෙම ඇත්තටම ප්‍රතිපදාවට යන්න අපිට ඉඩ මදි වෙනවා. ස්වરૂපයක් අරූපය කියන කාරණාවේ සැබෑ නිර්වචනය ප්‍රතිපදාත්මකව අපට සිදු වෙනකොට එතනදී අපට ස්වરૂපයක් කියලා ලැබීමක් වෙලා නැහැ. ඉතින් ලැබීමක් වෙලා නැත්නම් අපි එතන ඒක ස්වરૂපයක් කියන කාරණාව කතා කරන්න බෑනේ. ස්වરૂපයක් කියන නිර්වචනයක් ලැබිලා නැහැ. ලැබිලා නැත්නම් අපට ඒක කිසිසේත් කතා කරන්න බෑ. අපි එතන ඒ යෙදීම තුළ ඉන්නවා. හැබැයි අපට ඥානයක් ඉස්මතු වෙලා ප්‍රතිපදාවක් හැටියට සිදු වෙනකොට එතකොට ඒ අරූපය කියන කාරණාව යථාර්ථයේ දැකීමක් තියෙනවා. යථාර්ථයේ දැකීමයි ඒ කාරණාව තුළ යථාර්ථය දකින්න යොමු වීමයි කියන්නේ දෙක. ඒ කියන්නේ අරූපය කියන කාරණාවේදී වේදනා සංඥා චේතනා වේදනා සංඥා සංකාර විඥාන විතරක් මේ හිතන්න යොමු කරගන්න තියෙන්නේ. මොකද ස්වરૂපය කියන බවක් ස්වરૂපය කියන යෙදීමක් ලැබිලා නැහැනේ. ඉතින් එහෙම ලැබිලා නැත්නම් ඒ කාරණාව පිළිබඳව හිතක්ෂණය කරන්න බැරි වෙනවනේ. ඒතර වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඒකෝට ඒ කාරණා පිළිබඳව විචක්ෂණය කරන්න යොමු වෙලා ඥානාති පස්සති වෙනකොට අන්න අර පැහැදිලි කරන අට්ඨකනාගර ආදී ඥානනිශ්චයාදී දේශනා තුළ අර සිතින් ඒක අයින් වෙනවා. ඒ කියන්නේ චිත්තං උපසංහරති. අමතාවේ දහජ චිත්තං අන්න ඒකට යොමු වෙනවා. අමෘත ධාතුවට සිත යොමු වෙනවා. සිතින් අතනින් නැගිටලා අමෘත ධාතුවට සිත යොමු වෙලා ඒත සන්තං ඒතං පණිතං වශයෙන් වඩනවා. දැන් අරූපය කියන්නේ මොකක්ද? කතාව නැහැනේ සිත අයින් වෙලානේ. අරූපය කියන කතාවේ දෙන්නේ නැහැ. ප්‍රතිපදාව විතරයි. එතකොට අරූපේ ස්වરૂපයක් තියෙනවා කියන කතාව කතා කරන්න බැරි වෙනවා. ඇයි? යථාර්ථය දකිනකොට දැක්ම කෙනෙකුගේ අත්දැකීමක් නෙමෙයිනේ. දැක්ම කෙනෙකුගේ අත්දැකීමක් නෙමෙයි ඊතර වීම. ඒක දැක්ම කෙනෙකුගේ අත්දැකීමක් බවට පත් වෙනවා නම් එතන කවදාවත් අරූපයේ තුල ස්වરૂපයක් තියෙනවා කියන්න බෑ. මොකද අරූපයේ නිර්වචනයක් තියෙනවා. ඒක අත්දැකීම. යථාර්ථය දැකීමේදී සිදුවීම ඊතර වීම සිදු වෙනකොට මේ අරූපේ රූපයක් කියන කතාව යෙදෙන්නේ. ඒ අරූපය කියලා හම්බ වෙන්නට ඕනනේ රූපය කියන කාරණාවක් යෙදෙන්නේ. ඊතර වීමේ කෘත්‍යයක් නම් යෙදෙන්නේ. ඒ ඊතර වීමේ කෘත්‍යයේ දකින්න ඥාණය තමයි සක්කාය කියන ඥාණය. ඥානයක් මිසක් අත්දැකීමක් නෙමෙයි. ඒක ඥානයක් නම් ඒ ඥාණය අන්න ඊතර වීම වැඩපිළිවෙල. ඒක අත්දැකීමක් නෙමෙයි. ඒ ඥාණය තුළ වෙන්නේ වැඩපිළිවෙල. ඒක මට හම්බෙන එකක් නෙමෙයි. දැන් අරූපේ රූපේ කියන කතාව ගත්තොත් එතන ලොකු පටලැවිල්ලක් වෙනවා. මොකද හේතුව ප්‍රතිපදාව සක්කාය ඥානය කියන කාරණාවේදී අරූප භවයේ කතාවක් නැති වෙලා. ඒකෙන් හිත අයින් වෙලා. ඒතර අරූපේ රූපේ කියන්නේ කොහොමද? ප්‍රතිපදාව ඥාන. අන්න ඒකට අර මහා චත්තාරීසක සූත්‍රෙම තියෙන්නේ මාර්ගසිත ගැනම සම්පූර්ණයෙන් කතා කරන්නේ. ආර්ය චිත්තස් අනාසව චිත්තස් ආරසිත මාර්ග අනාශ්‍රවසිත මාර්ගයෙන් යුක්ත භාව කතා කරන්නේ. එතකොට එහෙම කතා කරද්දී අරූපය කියන නිර්වචනයේ කතාව නැහැ. ඉතින් ඒක නිසා අපි හැම ඒ කාරණා
ප්‍රතිපදාව එක්ක අරූපේ ප්‍රතිපදාව නම් අරූප ප්‍රතිපදාව එක්ක අර්ථයත් එක්ක. එතකොට එතෙන්ටත් අපි දැනුමක් කොටු කරගන්න හොඳ නැහැ. දැනුම අපි ගන්න විචක්ෂණයට. දැනුම අපි ගන්න ගලපීමකට නෙවෙයි විචක්ෂණයට. විචක්ෂණයත් එක්ක ප්‍රඥාවේදී ප්‍රතිපදාව දකින්න තැනදී ඊතර වෙනවා. ඉතින් ඒ නිසා ඒ නිර්වචනය අපි දාන්න යන තැනම අපිට මේ දැනුම් දෙකක් සම්බන්ධ වීම විතරයි වෙන්නේ. දැනුම් දෙකක් සම්බන්ධ වීම අර්ථයක් සම්බන්ධ කියන්නේ දැනුම් දෙකක් අපි සම්බන්ධ කරන්නේ අනිවාර්යයෙන්ම අර්ථයක් එක්ක. මොකද නැතුව අපිට සම්බන්ධ කරන්න බෑනේ. එහෙනම් අර්ථය සිදු නොවි අපිට දැනුම් දෙකක් සම්බන්ධ වෙන එක ලොකු අවුලක් වෙනවා. එහෙනම් ප්‍රතිපදාවක් සිදු වෙන්නේ නැහැ. ඒතරින් ප්‍රතිපදාවක් සිදු වෙන්නේ නැහැ. තවත් අලුත් වූ විග්‍රහයක් එනවා එච්චරයි. ඒ අලුත් වූ විග්‍රහය තුළදී අපි ඒකත් එක්ක එකතු වෙලා ඉන්නවා එච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි වගේ දේවල් ගැන ගොඩාක් හොඳ අවධානයෙන් තව බලන්නට ඕන. ත්වන් සරණයි. සනස බොහොම පින් සනස පාද නමස්කාර පූර්වක වන්දනා කරන සනස ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පසුගිය දසකථා වාරයේදී මම උත්සාහ කළේ ඇසට පේන රූපය කුමක්ද කියලා හඳුනගන්න. මේ සඳහා මම කළේ කඳ, අතුවිති, කොළ, මල්, ගෙඩි වැනි කොටස් එකතු වෙලා ගසක් හැදෙන හැටි පෙන්වා දීම. ගසක මේ කොටස් වගේම ඒවායේ වර්ණත් යම් ක්‍රමයකට එකතු වෙලා මේ සියල්ල යම් නිශ්චිත ස්වરૂපයකට අවකාශයේ පැතිරිලා අප තුළ ඇති කරන හැඟීමයි මා එදා රූපය ලෙස ගත්තේ. මෙහිදී මා කර තිබෙන්නේ ගසක් තිබෙනවා කියලා පිළිගෙන එහි සමුදය බැලීම. තියෙන ගසක සමුදය බැලීම වැරදි බව මේ වෙන විට මට පැහැදිලි. ඉහත සඳහන් කරපු විග්‍රහයේදී ගසට හේතු වශයෙන් මම ගත්තේ ගසේ අණු කොටස්. ඒ අණු කොටස් වලට හේතු වන තවත් අණු කොටසුත් මට විස්තරාත්මකව පෙන්වා දෙන්න පුළුවන්. මෙසේ ගස කොටස් වලට බෙදමින් ශුන්‍ය දක්වාම යන්නත් පුළුවන්. එවිට ගසක් ඇත කියන තැනින් ගසක් නැත කියන තැනට යන නිසා එහෙම කිරීමත් නිවැරදි නොවන බව මට දැන් පැහැදිලි. හේතු වලින් ඵල හැට ගැනෙන වෙනත් අවස්ථා ගැනත් මං සිහිපත් කළා. හාල් පැසෙන විට බත් ඇති වෙනවා. හාල් තියෙනකොට බත් නැහැ. බත් තියෙනකොට හාල් නැහැ. මේක ලෝකේ ජීවත් වන අපට අසුවන තවත් හේතුඵල උදාහරණයක්. ගස පිළිබඳ පළමු කාරණේදී හේතු වලින් ඵල හටගෙන හේතු හා ඵල එකට පැවතුණා. දැනුත් හේතු වලින් ඵල හට ගන්නවා. ඒත් මේවා එකට පවතින්නේ නැහැ. මගේ අවධානයට ලක් වෙලා තියෙන හේතුඵල සම්බන්ධතාව වෙනත් විදි වලිනුත් පෙන්වා දෙන්න පුළුවන්ද කියලා මා සොයලා බැලුවා. කණ්ණාඩියක් ඉදිරියට යන විට කණ්ණාඩියට වැටෙන රූපය මගේ මතකයට ආවා. මා කණ්ණාඩියෙන් ඉවත් වෙන විට මේ රූපේ නැති වෙන බව මට මතක් වුණා. නමුත් මේක මට දැක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් වෙන කෙනෙක් ලවා තහවුරු කරගන්න පුළුවන් දෙයක්. හේතු ඇති කල ඇතිවන හේතු ඉවත් වෙන විට නැති වෙන රූපය මේ වෙන්න ඕන කියලා මට සිදුණා. වතුරට එබෙන බල්ලා දකින්න රූපයත් මේ වගේම නේද කියලා මං කල්පනා කළා. වීණාවක දණ්ඩ තත සමග ගැටෙන විට ඇති වෙන මිහිරි ශබ්දයක් මේ වගේ. තිරය, තෙල්, ගින්දර ඇති විට අපට ලැබෙන පහන් ආලෝකයේ වගේම හිරුවෙලිය, ගස සහ පොළව ඇති විට අප දකින ගසේ සෙවණැල්ලත් මේ කාණ්ඩයට වැටෙන වෙනත් උදාහරණ. හේතු ඇති විටයි ඵලය ඇති වෙන්නේ. හේතු එක්කමයි ඵලය පවතින්නේ. හේතු නැති වෙලා ඵලය ඇති වෙන කතාවක් මෙතන නැහැ. රූපේ තේරුම් ගන්න මේ විදියට විචක්ෂණය කළ යුතුයි කියලා මා සිතාගත්තා. වර්ණ රූප, ශබ්ද රූප වගේම අනෙක් සියලුම රූප ඇති වෙන්නේ මේ විදියට. අප ඇසෙන් දකින්නේ මේ වර්ණ රූප. කනෙන් අසන්නේ මේ ශබ්ද රූප. වර්ණ රූපයක් ඇති කලයි ඇස ඇති වෙන්නේ.
ශබ්ද රූපයක් ඇති කලයි කන ඇති වෙන්නේ. එතකොට ඇස කන වගේ ආයතන සකස් වන්නේත් අර මුලින් කියපු හේතු තිබෙනකොට. උදාහරණයක් විදියට හිරු එළිය ගස හා පොළොව ඇති විට සෙවණැල්ලක් සකස් වෙනවා. ඒ සෙවණැල්ල නිසා ඇසක් ඇති වෙනවා. අර මුල් හේතු වලින් එකක් හෝ නැත්නම් සෙවණැල්ල නැහැ. සෙවණැල්ල නැත්නම් ඒ සෙවණැල්ල දැකපු ඇසක් නැහැ. නොපවතින දෙයක් ඇසෙන් බලලා අප ඒක අල්ලගෙන දුක් විඳිනවා නේද කියලා මට සිතුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි ওই විදිහට කල්පනා කරනකොට නැත කියන පැත්තට යන්න යොමු වෙනවා. මොකද හේතුව නත්ති කිංචි කියන කාරණාවේදී ප්‍රතිපදාව වෙන්නේ ඒ විදිහමයි. ඒකෙත් ප්‍රධාන වශයෙන්ම ඒකේ සාරගර්භ වෙන්නේ රූපයක් නැහැ කියන කාරණාව. රූපයක් නැත්නම් ස්වરૂපේ නැති බව. එතකොට ස්වરૂපේ නැති බව කියන එකට එහා ගිහිලා තවත් එතන නත්ති කිංචි කියන කාරණාවත් එක්කත් තිබු වෙනවා. සාමාන්‍ය ස්වરૂපයක් ඉක්ම වෙනවා කියන එකටත් එහා ගිහිල්ලා. මොකද ඒ සියල්ලක්ගෙම අත්දකින්නෙක් නිර්වචනයක් අර්ථකථනයක් පැහැදිලි කිරීමක් ලැබීමක් ඒ සියල්ලම සොකියත්වය. එතකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ සොකියත්ව සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියන කාරණාව ප්‍රතිපදාත්මකව අර්ථ ගැන්වෙන්නේ නැතුව අපිට සත්‍යයක් යථාර්ථයක් නැත්තේ නැහැ. මොකද අභිඥාඥායතන කියන්නේ යථාර්ථයක් ඇත්තක්. ඒ සත්‍ය තුල කොටු වෙච්ච යෙදීමක් තියෙනවා. ඒකමයි සක්කාය කියන්නේ. අපි ප්‍රශ්න කර කර විමසන ගතිය තමයි අපි තුල තවත් වර්ධනය වෙන්නට ඕන නැත්තේ. එහෙම නැත්නම් අපි ඒ කාරණා එක්ක අපේ නිර්වචනයක අපි කොටු වෙනවා. ඉතින් එහෙම හිතපු එක හොඳයි. හැබැයි උතනින් එහාට යන්න තියෙනවා බුදුරණවහන්සේ පෙන්න ප්‍රතහර්ථය කියන්නේ. මොකද ඔහොම හිතන්නේ නැතුව අපට ජීවිතය පිළිබඳව හිතන්නේ නැතුව කවදාවත් එතනින් එහාට යන්න බෑ. ඉතින් ඒ නිසා හිතීම කියන එක තමයි වැදගත්ම කාරණාව. ඒ කියන්නේ දැන් නැවත නැවත ප්‍රශ්න කර කර අහන්නේ. එතකොට අහනකොටනේ පෙන්වන්නේ. එතකොට තව හිතන්න යමු වෙන්නේ. ඒ නිසා ඒ හිතන එක ගොඩක් වැදගත්. හැබැයි ওই කාරණා තුළ අපි තව දුරටත් තව කාරණා වෙන වෙන පැති වලින් අපි සක්කාය එක්ක කොටු වෙනවා. ඊළඟට තව කාරණාවක් කියන්න ඕනේ. සූත්‍ර දේශනාව තුළ සද්ද රූප වර්ණ රූප කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි සූත්‍ර දේශනාවක් නැති කාරණාවක් අපි ගත්තොත් අපේ අත්දැකීමක් විතරක් අපි ගන්නට ඕනේ. ලෝකයක නම් කෙරිල්ලක් නැති දේශනාව තියෙන කාරණා අපි ගන්නකොට අර්ථයක් ප්‍රතිපදාත්මක සිදුවෙන එකක් නෙවෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි ඒ වචන හැටියට ගන්න හොඳ නැහැ. අපේ සාමාන්‍ය දීම අත්දැකීම ගහ පේනවා නම් ගහක් වර්ණයක් කියලා නෙමෙයිනේ පේන්නේ. සද්දයක් ඇහෙනවා නම් සද්දයක්. සද්දේ බල්ලෙක්ගේ ඔන්න බල්ලෙක් කියන කාරණාව ආවා. සද්දයක් කියන ඇහෙනවා නැත්නම් කුරුල්ලෙක් කියන කාරණාව එක්ක අපි එතෙන්ද විතරක් යමු වෙනට ඕනේ අත්දැකීමත් එක්ක යමු වෙද්දී. එහෙම නැතුනොත් එහෙම අපි අර අලුත් විග්‍රහයකට යමු නම් අපට ඒක අලුත් විග්‍රහය මම අර කලින් ප්‍රශ්න දෙක පැහැදිලි කරේ එකයි දැනුමක් නැති තැන දැනුමක් තියෙන තැනදී කොහොමත් ගත්තත් ඒ අර්ථය සිදු වෙනවා නම් අර්ථයක් හැටියට දැනුම ගලපනවා නම් කොහොමත් අරදීනේ. ඒකෝට දැනුමක් හැටියට නැති අලුත් දෙයක් අත්දැකීම කියන කාරණාවට විතරක් කරන්නේ නැතුව දැනුමක් නැති දෙයක් ගන්න එක කොහොමත් මේ වැරදීනේ. ඉතින් ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ගොඩාක් තේරුම් ගන්නට ඕනේ හිතන් යමු වෙනකොට. එකයි අපි අර සූත්‍ර දේශනාවේ ඉදිරිපත් කරපු කරුණුත් එක්ක හොඳට දිට්ඨිය සුප්පටි විද්‍යා විය යුත්තේ කාරණා පිළිබඳව වටහා ගන්නට. ඉතින් හිතන්න හොඳයි හිතන එක. ඉතින් තවදුරටත් සාකච්ඡා කරන්නට ඕනේ හිතීමත් එක්ක. මොකද අපට එකපාරටම එහෙම ප්‍රතිපදාව යොමු වෙනවා කියන එක වෙන්නේ නැහැනේ. නමුත් අපි විචක්ෂණශීලී බව වර්ධනය වෙනවා. ඒ විචක්ෂණශීලී බවත් එක්ක එතනින් එහාට අපි තවදුරටත් ඒ විචක්ෂණශීලී ගතිය ඇති නිසා කල්යාණ මිත්‍රයන්ට යොමු වෙලා ප්‍රතිපදාවට යොමු වෙන්න අවකාශය තියෙනවා. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් රූපයක් නැtei කියලා ගත්තේ නැහැ. හේතු ඇති කල රූප ඇති වෙනවා කියලා ගත්තා. ඒ රූප ඇති වෙන කල ඇස ඇති වෙනවා කියලා ගත්තා. ඒ අනුව ඇස කියන එකත් නිත්‍ය නෑ වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ රූප මත රඳා පවතින නිසා. එහෙම හිතීමත් වැරදි ස්වාමීන් වහන්සේ.
ඒ කාරණාව තුළ තමයි ඇස කියන කාරණාව, රූප කියන කාරණාවට අපි ඒ බවට විග්‍රහයක් දීලා ඉවරයි. අපි මේ ඇස කියන්නේ මොකක්ද? අපි බලන්න ඕන ඉස්සලා මොකක්ද ඇහැ කියන්නේ? අපි ඇහැ කියන කාරණාව ගැන ඥානයක් නැතුව ඇහැ කියන එකත් මෙහිම පවතින, රූපය කියන එකත් මෙහිම පවතින කියලා කිව්වට අපි පවතින කියන කාරණාවට අපට ඥානයක් නැහැ. අපි ඒක තවත් මානසික සංකල්පයක් විතරයි. ඇහැ කියන්නේ මෙන්න මේකට. ඒතකොට දැන් ඇහැ හේතු නිසා තියෙන්නේ කියන කාරණාව කියන්න කලින් ඇහැ කියන්නේ මොකද්ද? රූපේ හේතු නිසා මේ රූපවල හේතු නිසා පවතින කියන එක කියන්න කලින් ඒ රූප කියන්නේ මොකද්ද? ඔන්න ඔය ඥානය තියෙන්නට ඕන. එතකොට අපි ඒක තමයි අපේ සැබෑම ප්‍රශ්න කිරිල්ල තියෙන්නට ඕන නැත්තේ. අපි ඇහැ කියන්නේ තවත් සංකල්පයක් වෙන්න බෑ. අපි ඇහැ කියන කාරණාව ගැන හොයන්න කලින්, ඒ කියන්නේ ඇහැ මේ හේතු නිසා පවතින කියන කාරණාව කියන්න කලින් ඇහැ සංකල්පයක් නොවේ තියෙන්නට ඕනනේ. එතකොට ඇහැ සංකල්පයක් වෙන්න නැති ඇත්තක්. මම හිතන්නේ ඔය ඊට පස්සේ කරපු සාකච්ඡා කීපෙකත් මම ඒක පැහැදිලි කරා. සංකල්පයක් වෙන්න බෑ ඇහැ කියන එක. ඔය මම හිතන තව සාකච්ඡා 3ක් විතර දාන්න තියෙනවා. ඒ ටිකේදී අපි තව ගොඩාක් පැහැදිලි කරලා පෙන්නවා මේ සංකල්පයකට ඉඩක් නැහැ. සංකල්පයක් වුණොත් අපි මොන විදිහට කතා කරත් එහේ සංකල්පයක් නෝ. ඉතින් ඒක හේතු නිසා හට ගන්නවා කිව්වට සංකල්පෙන හේතු නිසා හටගන්න ඇහැ කියන අපට නිර්වචන කරු සංකල්ප. ඉතින් ඒ නිසා අපි ඇහැ කියන කාරණාව එක තව දුරටත් හොයන්නට ඕනේ. මොකක්ද ඇහැ කියන්නේ? මොකක්ද රූපය කියන්නේ? කොහොමද ඇහැ කියන එක වෙන්නේ? කොහොමද රූපය කියන එක වෙන්නේ? ඔන්න ඔය පිළිබඳව තවත් විචක්ෂණය කරන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම තාමත් අහන්නේ ගොඩක් පරණ දේශනා. මොකද මම ඒ ටික ක්‍රමක්‍රමයෙන් ඉගෙනගෙන ඉස්සරහට එන තමයි කල්පනා කරන්නේ. එසේ කිරීම සුදුසු නැද්ද ස්වාමීන් වහන්සේ? කවන්නේ අම්මා. එහෙම කරන්න. හැබැයි මේ තව කාගෙන් හරි අහලා දැන් ඔය අම්මා හිතන විදි තියෙනවනේ. එතකොට ඒ හිතන විදි වලට උපකාර වෙන විදිහේ සාකච්ඡාවක් ඊට පස්සේ දේශනාවක් තියෙනවා නම් ඒක අහන්න. ඒක ගොඩක් වැදගත්. ඒ පිළිවෙලට අහගෙන ඉන්න කමන්නේ. අර විදිහට කරපු සාකච්ඡාවක් තියෙනවා නම් ඒක අහන්න ඒක ගොඩක් වැදගත්. දැන් හිතන ක්‍රමයට එක්ක තියෙන සාකච්ඡාවක් අහන එක. ඉතින් මම හිතන්නේ ඔය සම්බන්ධ සාකච්ඡා කිහිපයක් කරලා තියෙනවා. එතකොට ඒක මේ හිතන මට්ටමට ඒක අහන එක වැදගත්. ඉතින් මේ විදිහට අපි බැලන්ස් කරගෙන යන්නට ඕනේ. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ තව එකම ප්‍රශ්නයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයයි විචක්ෂණයයි අතර වෙනසක් තියෙනවද? සැබෑම විචක්ෂණය කියන්නේ යෝනිසෝමනසිකාරයම තමයි. හැබැයි විචක්ෂණය කියන කාරණාව සහ යෝනිසෝමනසිකාරය කියන කාරණාව කොයි විදිහටද යෙදෙන්නේ කියලා බලන්නට ඕනේ. මොකද විචක්ෂණය කියන කාරණාවත් යෝනිසෝමනසිකාරය කියන කාරණාවත් එකත් මේ ලෝකේ නිර්වචන දෙකක් නේ. එතකොට මේ ලෝකෙ මට්ටමින් අපට විවිධ පැති වලින් හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ධර්මයේ එක්ක හිතනවා කියන කාරණාවේදී විචක්ෂණයත් යෝනිසෝමනසිකාරයත්. ඒ කියන්නේ විචක්ෂණය කියන්නේ අපි තුලින් ඇති වෙන ගතිය. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ඒක ඒ විදිහ. ඒක ටිකක් අර ඒකම තමයි විග්‍රහ කරන්නේ. අපි තුලින් ඇති වෙන ගතියයි ඒක සිදුවෙන ඒ කියන්නේ ගතියේ ස්වභාවයයි. ඔන්න ඔය වගේ ස්වභාවයක්. හැබැයි එහෙම පැහැදිලි කරත් ඒකත් අපට දැන් ලෝකේ මට්ටමිනුත් විග්‍රහයක් අපට කතා කරන්න පුළුවන්. සාමාන්‍ය දේවල් එක්කත් දැන් අපි ගත්තොත් අරූප සමාධි, රූප සමාධි ආදී දේවල් එක්කත් විවිධාකාර දේවල් එක්ක අපට යම් පමණකට කතා කරන්න පුළුවන්. හැබැයි නිවැරදිවම කතා කරන ਸਰව සම්පූර්ණ නිවැරදිවම කතා කරන කාරණාව කියනකොට ඒ යෝනිසෝමනසිකාරයේ නිර්වචනීය අර්ථය සැබෑවටම අර්ථාන්විත වෙන්නේ කතා කරන ධර්මත් එක්ක විතරයි. ඒක ලැබීමක් හැටියට හම්බෙන එකක් නෙමෙයි. හැබැයි අර හිතන ගතියේ තියෙනවනේ. විචක්ෂණයේ තියෙනවා. ඉතින් ඒ නිසා සිදුවෙන ස්වභාවයත් ජීවිතය තුළ තියෙන යෙදීමත්. දැන් ජීවිතය තුළ යෙදීම කියන්නේ මේ අපේ තියෙන ස්වභාවය. ඉතින් ඔන්න ඔය දෙකත් එක තමයි විචක්ෂණය යෝනිසෝමනසිකාරය කියන අර්ථ ගැන්විල්ල අපිට වටහා ගන්න පුළුවන්. විචක්ෂණය කියන එක කොහොමත් විචක්ෂණශීලී බව කොහොමත් කියන්නේ ජීවිතයේ යථාර්ථයක් හොයන බුදුදහමක් නැතුව වුණත් කෙනෙකුගේ ස්වභාවයක්. අතනදී කෙනෙකුගේ ස්වභාවයක් වුණාට සැබෑම අර්ථාන්විත භාවය යෝනිසෝමනසිකාරය කියද්දි බුදුරණවහන්සේ දහමෙක් විතරයි. මම හිතන්නේ ඒක අර සක්කාදිට්ඨි ප්‍රහාණය කියන පොතේ
යෝනිසමනසිකාරය පිළිබඳව ලොකු විග්‍රහයක් පැහැදිලි කරලා ඒක ලොකු අවධානයකින් බලන්නට වෙනවා. මොකද සමහර ලාවට අපට පොඩි පටලැවිලි එන්න පුළුවන් හරියට අවධානය යොමු කළොත්. ත්වන් සරණයි. මගේ ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේගේ සක්කාය දිට්ඨි නිරෝධය ග්‍රන්ථයේ 19 වෙනි පිටුවේ පිරිසුදු බුදු වදනින් විමුක්තිය කරා කියන තැන ස්වාමීන් වහන්සේ පාසාදික සූත්‍රයේ ඉදිරිපත් කළ තියෙනවා කිංච පස්සං න පස්සති කියලා. එතන අර්ථය වශයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ කුමක් දකින්න විට නොදකීද කියලා. මෙහි මේ සාමාන්‍යයෙන් බාහිරින් පේන වචනවල අර්ථය නෙවෙයි මෙහි ගැඹුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා කියන එක තමයි මට වැටහෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක ගැන තව ටිකක් ගැඹුරට පහදලා දෙන්නේ නම් මම ඉතාම කැමැතියි. මේ ස්වාමීන් වහන්සේට බෙහෙවින් කුසල් ලැබෙනවා. ත්වන් සරණයි. මම හිතන්නේ පොතේම තියෙනවා. ඒ කියන්නේ සූත්‍රයේ විග්‍රහයේ තියෙනවානේ. දකින්නකොට නොදකී කියන එක. ඒ කියන්නේ ධහම දකින්නවා කියන කාරණාව ධර්මයට යොමු වෙනවා කියන කාරණාව එක්ක බලනකොට මේක අඩුයි කියලා දැක්මක් නැහැ. මේක වැඩි කියලා දැක්මක් නැහැ. කියන්නේ අඩු සහ වැඩි කියන කාරණාව එක්ක දැකීමකට යොමු වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාවනේ එතනින් පැහැදිලි කරන මම හිතන්නේ පොතේ තියෙනවා ඒ විග්‍රහයත් එක්කම පැහැදිලි කරන තැනදී එච්චරට මේ ධහම ස්වභාවය සවක්හතයි කියන එක. ඒ ටිකත් සොයන්සේ බැලුවා මට ඒත් එතර පැහැදිලා නැහැ. එතෙන් තියෙන මෙසේ යමෙක් දකි ඒ කියන්නේ තථාගත ධම්ම මේ කොටස ඉවත් කළ යුතුයි. මේ වඩාත් පිරිසිදුයි කියා නොදකි. මේ කොටස එකතු කළ යුතුය. මේ වඩාත් පිරිසිදුයි මෙසේ නොදකි. මෙය දකින්න විට නොදකනු යයි කියනු ලැබේ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ දේශනාවේ බුදුරණවහන්සේගේ දේශනාවේ කිසිදු විදිහකට ඉදිරිපත් කරපු කාරණාවක් මේක වැඩි. මේ කාරණාව මේක වැඩි මෙච්චර ඒ කියන්නේ අපි හිතමු මොනවා හරි අර ඉති ඉදං කියන කාරණාවට මෙතන ඉතිද ඉදන්ද ඔක ඉච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි මේක මේ ඉච්චර ඕනකමකින් බලන්න ඕනේ නෑ ඔක. ඔන්න ඔය විදිහට අර ඒක වැඩි කාරණාව. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ දැන් අපි ඕන අලුත් කැලේ ඇතුල් කරනවා. මෙතෙන්ද මෙන්න මේ කරුණු දාන්න. මේ මෙහිමයි මේකේ විග්‍රහය තියෙන්නේ. කියලා අපි කරුණු ඇතුල් කරනවා. එහෙම වෙන්නේ නැහැ. අන්න අර කිසිදු විදිහකින් අඩු බවක් හරි වැඩි බවක් හරි දේශනාව තුළ ඉස්මතු වෙන්නේ නැහැ. දැන් අපි කරන වැඩපිළිවෙල තුලදී අපි අලුත් දෙයක් එකට එකතු කරනවා. එකතු කරන්නේ ඇයි? එකතු කරන්නේ බුදුරණන් වහන්සේ කියපු එක මදි. ඒක හරියට කියලා නැහැ. ඊළඟට අපි තියෙන කාරණාවක් අයින් කරන්නේ. බුදුරණන් වහන්සේ කියලා තියෙන මේක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. මේක නිකන් ඔහේ කට කහනවට වගේ කියපු එකක්. ඒ නිසා මේක එච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඒක වැඩි කියන්නේ. ඔන්න ඔහොම එකක් එදෙන්නේ. ඔය දැක්මක් නෑ. ඉතින් ඒ නිසා දැන් අපි මම හිතනවා ඉති කියන කාරණාවේ අර්ථය හිම ගොඩාක් පැහැදිලි කරලා පෙන්නන හතිපට්ඨාන සූත්‍රය හිම ඇසුරු කරගෙන. එතකොට හතිපට්ඨාන සූත්‍රය හිම ඒ ඉති කියන කාරණාව පෙන්නද්දී එතන තියෙන විශාල අර්ථයක් එනවනේ. එතකොට ඔක ගණන් ගන්න නැතුව ඉන්නවා කියන්නේ බුදුරණවහන්සේ මේ වැඩියෙන් දාලානේ මේ කෑලි. ඊළඟට අපි ওই අලුත් කෑලි එකතු කරන්නේ. දැන් ඔය මං කිය වර්ණ රූප, ශබ්ද රූප ඊළඟට තවත් එක જાති අපි අලුතින් කෑලි එකතු කරන්නේ. අඩුවෙන් දාලානේ බුදුරණවහන්සේ. කියන්නේ පිටර වැටහීමක් නැහැනේ බුදුරණවහන්සේට. අද අපි කරන වැඩපිළිවෙල තුලින් සිදුවෙන්නේ යන්නේ ඒක. කියන්නේ එකතු කරනවා හරිය, අයින් කරනවා හරිය. අන්න එකක් වෙන්නේ නැහැ. දකින්නකොට ඒක තමයි ඉදිරිපත් වෙන්නේ. ත්වන් සරණයි. අවසරයි ත්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අර දැන් මීට පෙර මහත්මියක් කතා කරපු ප්‍රශ්නයත් එක්ක මට යමක් ස්වාමීන් වහන්සේගෙන් අහන්න හිතුණා. ඒක ඇහිමත් එක්ක ස්වාමීන් වහන්සේ මේ මහත්මිය අර ස්වરૂපය ගැන රූපය ගැන අර රූප ශබ්ද රූප ඒ කාරණාවෙන් කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් පංච උපාදානස්කන්ධ රූප නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ කතාවත් ඒ පැහැදිලි කිරීමත් එක්ක ස්වාමීන් වහන්සේ රූපණය කියනකොට නැත්නම් ස්වરૂපය කියනකොට ඔය ඒ කියන්නේ
එතනදී සද්දයක්ද රූපයක්ද 63 රූපයක්ද ගන්ධයක්ද එහෙම ඕනම එකක් එක්ක ඒ ස්වરૂපය කියන ස්වභාවය රුප්පණය කියන ස්වභාවය එතන යෙදෙනවා නේද ස්වාමීන් වහන්සේ? මට නිකන් ඒකත් එක්ක ඉස්මතු වුණා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් නම් කරන කියපු කාරණාව හරි පැත්තක් තියෙනවා. තවක විස්තර කරන්නට ඕන. දැන් ඔය කියන කාරණාව අපි ගත්තාම ඥානයක් එක්ක යන වැඩපිළිවෙලක් නේ ස්වરૂපය රූපතීති කියන වැඩපිළිවෙල ඒක එක්ක හරි යනකොට අර්ථානුත ඥානයක් නෙවෙයි. ඥානයක් වෙනවා නම් ඊදෙන කාරණාවක ලැබීමක් කියන කෘත්‍ය නැතුව ඊතර වීමක් වෙන්නට ඕනනේ. එතකොට එහෙම වෙන තැනදී ශබ්ද රූපයක් කියන්නේ කොහොමද නේද? ඇයි ශබ්දය කියන කාරණාව ඊදෙන බවක් ලැබීමක් නොලැබෙනකොට යථාර්ථය දැකීමේදී එතන ඥානයක් නෙවෙන්නේ. එතකොට ඥානයක් කරනකොට ඊතර වීම. ඊතර වීමක් සිදු වෙන කාරණාවකට ඒ කියන්නේ අපි පංච සක්කාය දකින්න තැනදී ඊතර වීමක් වෙනකොට අහපව් ගෝචරත්වයේ යෙදීමක් ලැබෙන හැටියට මොනවා හරි අපේ මානසික සංකල්පයක් එක දාගත්ත තවත් වූ මැනීමක විග්‍රහයක් එන්න බෑනේ. ඉතින් එහෙම සිදු වෙන්නේ නැතුව ප්‍රතිපදාත්මක ඊතර වෙනවා. ඉතින් ඒ නිසා ඒක හරිය කියපු කාරණා හිම වෙන්න බෑ. යථාර්ථ දකින වැඩපිළිවෙලක් එක යොමු වෙනකොට තවත් අලුත් නම් කිරීමක් නැත්තම් වෙන්නේ. එහෙම වෙන්නේ නැතුව ප්‍රතිපදාවෙන් ඊතර වෙනවා. ආයේ ලෝක විවහාරිකත්වයේ තුල යෙදීමක් තහවුරු කරමින් තවත් වූ දහම්මාර්ථයක් ඒකට සමීප කිරීමක් ඒක හරිම නොගැලපීමක් වෙනවා. ඉතින් ඒ නිසා ලෝක විවහාරික දැන් අපි ගත්තොත් එම් ශබ්දයක් ඇහුණා කියන එකයි අරූප සමාධිය කියන එක. ඔය දෙක ගන්නකො. අරූප සමාධිය යථාර්ථයේ දැකීමත් වේදනා සංඥා චේතනා වේදනා සංඥා සංකාර විඥාන එක්ක බලනකොට ඒක යථාර්ථය දකින්නකොට මොකද වෙන්නේ? දකින්න යොමු වෙන්න හිතන්න තියෙන ප්‍රකට වෙන කාරණා විදීමක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥාන. ඉතින් රූපය නෑනේ. එතකොට ඒක යථාර්ථය දකින්න අඩපිළිවෙලදී එතනින් හිතයින් ගල අමෘත ධාතු හිත පිහිටනවා. එතකොට අරූප කතාව නැහැ ඊතර වීම ප්‍රතිපදාව. ඔකනේ වෙන්නේ. සද්දේ කියන කාරණාවක් එක්ක සද්දයක් නේ අපිට ලෝකේ ගෝචරات ඇහුණා. අන්න බල්ලෙක් කට හනන්න කුරුල්ලෙක් කට හනන්න. දැන් ඔක තමයි යෙදීම. ඔය කාරණාව එක්ක අපට විමසන්න ගන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම. ඒක රෝක විමසනකොට මොකද වෙන්නේ? යථාර්ථය දකින්න තැනදී නිර්වචනයක් කියන කතාවකින් තොරව ඊතර වෙනවා. ඊතර වෙනකොට අර සද්දේ කියන ඒ කියන්නේ එතනින් සිත පිට අයින් වෙලා අමුතු ධාතු හිත පිටනවා. අර සද්දේ කියන කතාවේ කතාවක් නැහැ. ඉතින් ඒක නිසා එතන අපි හැම එකම ප්‍රායෝගික පැත්තෙක් විතරක් බලන්නට ඕනේ. එහෙම බලනකොට තමයි සැබෑම මාර්ගයක් ප්‍රායෝගිකව ඉස්මතු වෙන්නේ. නැත්තම් අපි විවිධ පැති වලින් ලොකු අවුලකටපත් වෙනවා. අපි අහන විවිධ දැනුම් වල අපි අර දැන් මම ඉස්සලා අර චන්දන ආපු කාරණා වෙච්චි දැන් එතන සැබෑම දැනුම කියන කාරණාව එක්කත් අපි අර්ථයකට ගලපන්න ගියාම හිර වෙනවනේ වරදිනවනේ. එහෙම නැතුව වෙන විවිධ දැනුම් අරගෙන අපි යන්න ගියොත් එහෙම කොහොම වරදීද? ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු දැනුමත් අපි අර්ථයක් හැටියට ගලපමින් කරන්න ගියොත් වරදිනවා නම් එහෙම දැනුමක් හැටියට නොපෙන්නපු කාරණාවකුත් අපි අරගෙන අපේ ලෝකයේ අත්දැකීමත් එක්ක අපි අර්ථයක් කරන්න ගියොත් එහෙම කොහොම වරදීද? ඉතින් ඒ නිසා දකිනකොට ඊතරණ වැඩ පිළිලක් තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒක ඥානයක්. දකින්න වැඩ පිළිල අර නම් කිරිලි අර කිසි දෙයක් ඒ දෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. කෙටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සංකල්පය කියන එකේ මේ වචනේ අදහස සිතුවිල්ල කියලා තමයි මම ගත්තේ. එතකොට විතර්කය කියන්නේත් එහෙමම සිතුවිල්ලම තමයි කියලා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. මට ඒක කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මේ වචන තුනේම එකම අර්ථයක්ද තියෙන්නේ කියලා තෙරුවන් සරණයි. මෙහෙමයි නෑ සිතුවිල්ල කියනකොට ඒක දැන් අපට ඇත්තටම මේක ඒකත් අපට සංකල්පයෙන් ගන්න බෑ. සංකල්පය කියන කාරණාව කියන්නේ අපට ලැබිච්ච දෙයක් මොන හරි නිර්වචනයක් එක්ක අපට දාගෙන ලැබිච්ච දෙයක්. සිතුවිල්ලක් කියනකොට අපට කියන්නේ හිතෙන කාරණාවක් අපට අල්ලන්න බෑ. සංකල්පය කියන එක තමයි නිර්වචනයක් අල්ලන්න පුළුවන්. විතරකය කියන එකේදී විතරකයේ සිදුවීමක්. ඒ කියන්නේ අර විචක්ෂණයේ සිදුවීමක් කියලා මම පැහැදිලි කරේ. ඒ වගේ විතරකයේ සිදුවීමක් විතරකය කියන්නේ ඇත්තටම ගැළපීමක් එක්ක යොමු වෙන තවත් අපේ සාධකත්වයක් අපේ යම් පාදක කරගත්ත දෙයක් එක්ක සංසන්දනාත්මකව අපේ හිතන ශෛලියක්.
එතකොට ඒ කාරණාවත් එක්ක විතරකේ. එතකොට මේ විතරක කියන කාරණාව එක්ක යමුන තැනදී අපට විතරකයක් ආවා කියන කතාව කතා කරන්න පුළුවන්. වැරදි නැහැ එහෙම. නමුත් ඒක අපි සිතුවිල්ලක් ආවා කියන කාරණාව ගොඩාක් හොඳයි. අපි ඔන්න සංකල්පයක් එක්ක ඉන්නවා. ඔන්න දැන් මේක සංකල්පයක්. ඉතින් මේකේ විවිධ ආකාරي අපි සැබෑ අර්ථාන්ත ගත්තොත් එහෙම පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. අපි මේ අර එහෙම නැතුව සියලුම දේ අර එකම කුලකයට දාලා කතා කරන්න හොඳ නැහැ. හැබැයි විවිධ පැති වලින් අපට යම් දේවල් එකම කුලකයට තේරෙන්නත් පුළුවන්. ඒක අපි දකින කෝණයක. දැන් අර අසුතන සූත්‍ර පැහැදිලි කරන්නේ. සිත විඥානයේ මනස තුනම කියන්නේ එකක් කියනවා නෙමෙයි මේක කියලා අන්නේ ඒවා නිත්‍ය හැටියට ගත්තට කමක් නැහැ කියනවා. මොකද හේතුව නෑ අරවනි කය නිත්‍යයට ගත්තට කමක් නැහැ මේක ගන්න එපා කියනවා. සිත විඥානයේ මනස. ඒක අර පුතජනට කියන්නේ මේක තුන විග්‍රහයකට දීලා නැහැනේ. ගෝචර වෙන හැටි. ඉතින් ඒ නිසා අපි මේකේ මේ සිදුවෙන කාරණාවත් එක්ක ටික ටික බලන්නට ඕනේ. නිසා විතරකය කියන්නේ අපේ අර විචක්ෂණය වගේ සිදුවෙන කෘත්‍යයක්. අපි සරල අර්ථයක් ගත්තොත් සංකල්පය කියලා කියන්නේ අපි යම් කිසි කාරණාවක් කොටු කරගෙන විචක්ක විචාර කියන කාරණාවත් යෙදিলা මොනවා හරි දෙක සංකල්පයක් ඉන්නවා. සිතුවිල්ල කියනකොට සාමාන්‍යයෙන් ඇත්තටම ඒක මේ අර ධම්ම මනෝ මනයි ධම්මයි කියන්නේ අන්නේ වගේ කාරණාවක් වෙනවා. ඉතින් ඒ නිසා වෙනසක් තියෙනවා හිතන්න. ඔයගේ ප්‍රශ්න ආවට පස්සේ හිතන්න. ඒක තමයි ගොඩක් වැදගත් ඊළඟට. ස්වාමීන් වහන්සේ අර මේ දවස්වල ගොඩක් ස්වාමීන් වහන්සේ යෙදීම සහ ලැබීම කියන එක කතා කරනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒකත් එක්ක ගත්තාම මේ සංකල්පය කියන්නේ ලැබීමක් වෙලා වගේ මට දැන් තේරුනේ. එතකොට මේ විතර්කය කියනකොට සිදුවීමක් නම් එතන මේ ඒ අවස්ථාව ඒක යෙදීමක් වගේ මට තේරුනේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ මේ ගන්න එක හරියද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. යෙදීමක් ලැබීමක් කියන එකට සම්බන්ධ කළා මම මේ අර්ථය ගන්න බැලුවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් සංකල්පය නම් හරි ලැබීමක් අපි ඒකත් එක්ක ජීවත් වීමක් වෙනවා. විතරකය කියන එක යෙදීමක් කියන ඒ ක්‍රියාවක් එක්ක අපි කරන කාරණාවක් තමයි විතක්කේත ਵਿਚාරේති කියලා එහෙම කරනවනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම නම් කරන්න ගියොත් එහෙම ඒකත් යෙදීමක් නෙමෙයි ලැබීමක් වෙලා. ඒ කියන්නේ අපි දාගත්ත එක සංකල්පයක් වෙලා. ඒක සිදුවීමක්. දැන් අපි ගත්තොත් එහෙම කනවා බොනවා කියන එක හොයන්න කියලා මං කියන්නේ. ඔන්නෝක හොයනවා වගේ වැඩන්නේ. ඒතර විතක්කේත ਵਿਚාරේති කියන කරුණ එහෙනම් ඒක අපට මෙහිමයි කියලා නම් කරන්න බැරි වුණානේ මොකක්ද කියන එක අපි හොයන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොයන්න පටන් ගන්නට ඕනේ. සංකල්පය කියන කාරණාව අපි ගත්තාම අපි මොනවා හරි දෙයක් ගෙඩි පිටින්ම දාලා විග්‍රහයක් ඇටියෙට. ඒකට කියන්නේ හොඳට පර අතීත අනාගත කියන කාරණාවත් එක්ක යමු වෙලා. ඒ කියන්නේ අපි අර ප්‍රපංච කියන කාරණා පැහැදිලි කරේ. අන්නේ විදියට වෙලා. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්ක විඤ්ඤේසු රූපේසු. ඒතකොට ලැබීමක් හැටියට යෙදිලා. ලැබීමක් හැටියට යෙදිලා. ලැබීම් ක්‍රියාකාරීත්වයක් හම්බෙලා. ඒතකොට එහෙම සිදු නොවෙන්නට ඕනේ. මොකද එහෙම සිදු වෙන්නේ අඥානකමත් එක්ක. එතකොට ඒක අප හොයන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජක්ඛ විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදිතං සංජානාති යං සංජානයි තං විතක්කේති යං විතක්කේතං පපංචේති අතෝ නිදානං පුරුෂෝ පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු ආදී ඔන්න ඔය කාරණා විතර අපිට හිතන්න පැති ටිකක් තියෙනවා. එතකොට විතක්ක කියන කාරණා ඒකෙත් තියෙනවානේ විතක්ක. එතකොට මේ විතර්කය කියන කාරණාව ඥානයක් වෙනට ඕනේ. ඇත්තටම දැන් ඔය කරුණ දැන් හිතන්න පටන් ගන්න පුළුවන්. පුදුම විදිහට අපට හිතන්න පැති විවෘත වෙනවා අපි හරියට හිතනකොට. දැන් ඔය කරුණ අපට එන්නේ හිතන්න අපි හිතනකොටනේ. ඒ කියන්නේ හිතීමේ ජීවිතයක් තියෙන තැනදී අපට හිතන්න දේවල් එනවා. ආයේ මොකක්ද හිතන්නේ සාවින්හංශ? මොනවද හිතන්නේ සාවින්හංශ? ওই ප්‍රශ්නේනේ නෑ එතකොට. හිතන දේවල්ම ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත් ඒක හිතන්න. ත්වන් සරණයි. බොහෝ පින් ස්වාමීන් වහන්සේ හුඟක් පැති විවර වුණා කියලා හිතනවා. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ පසුගිය දින වල 327 වෙනවන 28 වෙනවන සාන සාකච්ඡාව එස අනිත්‍යද කියන දෙවෙනි සාකච්ඡාවේ ස්වාමීන් වහන්සේ අර සමාධිය ගැන කතා කිරීමේදී මට මතක හැටියට දැනෙන සාර මේ සෝතාපන්න සිට අරහත්ත්වයට දක්වා අර
අතිදීර්ඝ බ්‍රහ්මතල වලට යා හැකියාව තියෙනවා කියන එක කතා කරනවා ස්වාමීන් වහන්සේ. අනික ගැන මට චුට්ටක් අහන්න හිතුණා. එතකොට ඇති බව ලැබීම නොවීම සහ නැති බව ලැබීම නොවීම කියන එකත් එතන සඳහන් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ එතනදී ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ ඇති බවක් නැති බවක් ලෙස ගැනීම. නැති බවක් ලෙස ගැනීම කියන අර වැරදි අන්ත වලින් මිදෙන එක නේද ස්වාමීන් වහන්සේ? මට යන්න එතන චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇති බවක් කියලා ගැනීමක් නොවීම, නැති බවක් කියලා ගැනීමක් නොවීම කියන නිර්වචනයක්. එහෙම නැත්නම් අපට පැහැදිලි කර ගැනීමක්, විග්‍රහයක්, ඊළඟට අපේ දැක්මක්. ඒ කියන්නේ විග්‍රහයක් කියන්නේ අපට අපේ දැක්මක්නේ. අන්න එහෙම වෙනකොට ඒ කාරණාවේදී ඒකට සක්කායක් එදිලා. ඊතර වීමක් නෙමෙයි වෙන්නේ. දැන් ආනජ සප්පාය සූත්‍රය තියෙන්නේ එහෙම දකිද්දිත් ඒ කියන්නේ ඊතර වීම, ඒ කියන්නේ අර එහෙම සක්කායකට කොටු වෙන ආකාරයකට දැක්මක් නැතුව, සක්කායකට කොටු වෙන එහෙම නිර්වචනයක දැක්මක් නැතුව තියෙද්දි අර පඨම කෝසල සූත්‍රයේ තියෙන ක්‍රමේ නෙමෙයි. දැන් මම අර මුලින් කිව්වේ ඒ ක්‍රමේ. ඒ කියන්නේ ඇති බවක ලැබීමකුත් නැති බවක ලැබීමකුත් නැති වූ දැක්මක යෙදීමක් යෙදෙනවා නම් ඒක ශාසනයෙන් පරිබාහිරයි කොහොමද? එනම් පඨම කෝසල සූත්‍රයේ විග්‍රහයත් එක්ක ගත්තාම ඒක ශාසනයෙන් පරිබාහිරයි. දැන් ඇති බවක ගැනීමක් නැතිව, නැති බවක ගැනීමක් නැතුව ලැබීමක් ලැබීමක් හැටියට යෙදෙන්නේ නැති දැක්මක් හැටියට සිදුවෙද්දී උපාදානයකින් තමයි යන්නේ. නේව සංඥා සංඥායතනෙ. එතකොට එහෙනම් එහෙම යනවා නම් නේව සංඥා සංඥා. බලන්න මොකද ඒක අත්දැකීමක් හැටියට සක්කාය කෙදීමකුත් නැහැ. හැබැයි ප්‍රඥාව ඒක විශේෂින් කාරණා ප්‍රඥාවනේ. සක්කාය කෙදීමනේ ප්‍රඥාවනේ. ප්‍රඥාව කියන කාරණාවේ ඒ දැක්මේ උපාදානයේ දිලා. නිර්වචනය කෝණයක් හැටියට, විග්‍රහයක් හැටියට සක්කාය කෙදීමක් නැතිව ප්‍රඥාවේදීමක් උපාදාන වෙලා ඉතර වෙන්නේ නැහැ. නේව සංඥා සංඥායතන යනවා. විග්‍රහයක් හැටියට සක්කාය කෙදීමක් ඇති බවකුත් නොවන, නැති බවකුත් නොවන දෙයක් හැටියට දැක්මක යෙදීමේ කෘත්‍යයක සක්කායක් යෙදුණා. ඒ කියන්නේ ඒක පුජ්‍යල ආවේනිකත්වයක් යෙදෙනවා. පුජ්‍යල ආවේනිකත්වයක් කියන්නේ මේ අපි ওই වචන කියනකොට ගණන් ගන්න නැහැ සමහරවිට. පුජ්‍යලික ආවේනිකත්වයක් කියන්නේ අපට විග්‍රහ කරගන්න පුළුවන් කියන එක. කියන්නේ මටනේ ඒක අදාළ එතකොට. ඒක පුජ්‍යලික ආවේනිකත්වය. Tamanට ස්වාධීනත්වය. මට බවක්. එතකොට ඒක සාසනයෙන් පරිබාහිරයි. හැබැයි ශ්‍රේෂ්ඨයි. දැන් ආනිසප්පාය සූත්‍රය කියන්නේ එහෙම නැතිව. එහෙම නැතුව දෙද්දි නේව සංඥා සංඥායතන යනවා. කොහොමද? දැන් එහෙම පුජ්‍යලයකත්වයට ආවේනික කියන්නේ අපට විග්‍රහයක් කරගන්න පුළුවන් මේ දැක්ම පිළිබඳව. නිවැරදි දැක්ම හරිම සුන්දරයි ඒ දැක්ම. ඒක තමයි අර්ථය. මේක මම කියලා ගන්නෙ නැහැ. මේක මගේ නෙමෙයි. ඒ කියන්නේ එච්චර දැක්මකින් එදිච්ච විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒක සාසනයෙන් පරිබාහිරයි. මේකට දැන් එන්න අපේ චින්තනය තීව්‍ර වෙන්නට ඕනේ. සිහිය දියුණු වෙන්නට ඕනේ. ඔහොම වුණොත් තමයි අපිට මේ සියල්ලක් පිළිවෙල දකින්න පුළුවන්. නැත්තම් අපි කොටු වෙලා ඉන්නවා. ඊට එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක සානසට උපාදානය වීමක් එක්ක නේද ස්වාමීන් වහන්සේ එතනට අර ඒ යෑම සිද්ධ වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? අන්න එතන තමයි අර විශේෂ අවධානයම මේවා කරන්නට උපාදානය වීම කියන්නේ නේද ස්වාමීන් වහන්සේ? උපාදාන වීම බව ලැබිලා නම් ඒත් උපාදානයක්. එතන උපාදාන නෙමෙයි සක්කායක් මෙදිලා. උපාදාන සක්කායම් මෙදිලා උපාදාන කතාවක් ඥානයක්වත් නැහැ. ඉතින් සක්කායම් මෙදිලා උපාදාන වීම බව ලැබුණා නම් ආබෙන් උපාදානය කියලා ලැබුණා නම් ඒක සක්කායක් අහපව. ඉතින්
එතකොට උපාදානය කියලා ඥානයක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ උපාදානය කියන කාරණාව එතන කතාව තියෙන්නේ ඇත්තරම ඒක විශාල තීව්‍ර භාවයක්. අපි ඉස්සලාම අපි දර්ශනීය බලන්න ඕනේ කොහොමද උපාදානයන්නේ තියෙන්නේ. දර්ශනීය තියෙන කාරණාව සක්කායකේ දීමක නිර්වචනයක්. ඒ කියන්නේ අපට විග්‍රහයක් තියෙනවා නම් අපට කොටු වෙච්ච අපට විග්‍රහයක් කියන්නේ අපට මේ මේක තමයි ඇත්ත කියලා අපට ආවේනික පුජ්‍යලිකත්වයක්. ඒ කියන්නේ පුජ්‍යලිකත්වය කියන්නේ අපට දැක්මක් විග්‍රහයක්. අන්න එතන තියෙනවා නම් එතන උපාදාන නිර්වචනේ කොහොමද කතා කරන්න බෑ. මොකද ඒක කතා කරන්න බැරි මේ ඒක වචනයක් විතරක් එනවනේ. සක්කාය කෙදීමක් හැබැයි සක්කාය ලැබ ගැනීමමයි. එහෙමයි සයන්ස් තෙරුවන් සරණයි කොහොම පිං සයන්ස් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර මේ සති සම්පජාන්‍ය භාවනාවත් එක්ක කරනකොට ස්වාමීන් වහන්සේ ඇවිදිනකොට හරි ඔය වැඩක් කරනකොට අපි හිතමු හාල් හොදනකොට හරි ඒ කාරණාව කරද්දී ස්වාමීන් වහන්සේ ප්‍රකට වුණ දෙයක් තමයි මට මේ අර දැන් පාදේ හට මෙහාට වෙනවා නැත්තම් පොළවේ ගැටෙනවා ඒ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙලා එන්නේ. එහෙම නැත්නම් හාල් හොදනවා හරි මොනවා හරි වගේ දෙයක් අතුල් වෙනවා මොනවා හරි ඒ නිකන් අත කැරකෙනවා ගැටෙනවා ওই ස්වභාවයක් තමයි ප්‍රකට වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒ දවස්වල මුලදීම ස්වාමීන් වහන්සේ කරන්න ගත්ත ගමන් ඕක ප්‍රකට වුණාට ඊට පස්සේ මම බලනවා මේ ඇවිදිනවා කියලා සිත පිටව ගන්න කියලා. එතකොට තමයි ඒක කරන්න අමාරුයි. එතකොට තමයි මට පැහැදිලි වෙන ස්වාමීන් වහන්සේ දැන් සංඥාවක විපාකයක් නේ මේ විවාහාරය කියන්නේ. එතකොට විවාහාරය අපි කරනවා මේ ඇවිදිනවා හරි හොදනවා හරි අතුල්ලනවා හරි මොනවා හරි කියලා. නමුත් අතන අර සිදුවීම අර සංඥාවකට අපි මේ සම්මුතියක මොකක් හරි අපේ යෙදෙන භාෂාවකින් අපි විවාහාරයක් යොදාගෙන ඉන්නවා. එතකොට ඒකට තමයි මේ සංඥාවේ විපාකයක් විවාහාරය කියන්නේ කියලා ඒක මේ පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. එතකොට මට හිතෙනවා අර ඉස්සර ස්වාමීන් වහන්සේ කනවා යනවා මොනවද ඒ කියලා හොයන්න කිව්වම මම බොරුවත් කළේ කියලා. මොකද හිතීමකින් විතරයිනේ ස්වාමීන් වහන්සේ ඒ දවස්වල එහෙම මං හිතුවේ. ඒ කියන්නේ මේකට උත්තරයක් එන්නේ නැහැ තමයි එහෙම නිකන්. නමුත් දැන් ඒක ප්‍රායෝගික කරනකොට මට හිතෙනවා ඒ කාරණාව ඒ කනවා හරි යනවා හරි ඇවිදිනවා හරි ඒකට මේ හම්බෙන්නේ වෙනම ස්වභාවයකින් තමයි විස්තර කරන්න වෙන්නේ කියලා සම්මත. එතකොට ਉਹ කාරණාව මේ සංඥාව කියන එක මේ අර විග්‍රහයක් දී ගන්න බැරුණාම මම හිතනවා සම්මත ඒ කාරණාව වෙන්න ඕනේ ප්‍රකට වෙන්න සම්මත මේ අනිත්‍යයි කියන ස්වභාවය කියලා. තේරුවන් සම්මත ස්වාමීන් වහන්සේට බොහොම පිං ඔය මේ භාවනාවල් ඔය විදිහට මේ විදිහට අපිට සූත්‍ර දේශනාවල් විග්‍රහ කරලා දැන් මේ කරගෙන යන ප්‍රායෝගික වැඩසටහන් සම්බන්ධයෙන් සම්මත තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔය එතකොට ප්‍රතිපදාව සංඥාව මේ කියන ඥානයයි ඊතර වීමයි. ඒතකොට ප්‍රතිපදාත්මක ඊතර වීම අපට විවහාරයක් සංඥා විපාක විවහාරයක් ලැබිලා අපි විවහාරය බෙදලා බැලුවට වැඩක් නැහැ. ඒතර විවහාරය අපි හිතන්න දුන්නේ මුලින්ම හිතන්න කියලා. ඊළඟට විවහාරය කියන කාරණාව යෙදීම දකින්න කෝණයකට යමු වෙන කරන්න අපි අපේ දැක්මත් එක්ක අපි යම් කිසි හිතලා තියෙනවා නම් ඒ කාරණාවත් එක්ක යමු වෙනකොට විවහාරයක යෙදීමක් ලැබීමක් වෙන්නේ නැතුව ප්‍රතිපදාව ඊතර වීමේ කෘත්‍යයක් වෙනවා. ඉතින් ඒක සිදුවීමට අපි කියනවා ඥානයක් කියලා. ඥානය කියන එකට ලැබීමක් වෙලා නැහැ. ආවේ සංඥා හඳුනගත්ත. සංඥාව ඥානය කියලා. ඒක එහෙම වුණා නම් එහෙම ඒක ආයි විවහාරයක්. ඒ සංඥාව කියලා සංඥා ඥානයක් කියලා විවහාරයක් ආවනේ. ඒක සංඥාව නෙමෙයි. ඒක සංඥාවේ ඥානයක් කියලා විවහාරයක්. සංඥා විපාකයක්. එහෙනම් ඊතර වීමක් වෙන්නට ඕනේ සංඥාවේ ඥානයක් කියන්නේ. ඉතින් මේකේ ගොඩාක් සූක්ෂම ප්‍රති තියෙනවා තීව්‍රව හිතන්න තීව්‍ර ප්‍රඥාවක් ඕනේ. එහෙම හිතන්න සූක්ෂම පැති තියෙනවා. ඉතින් ඒකට අපි හිතන ක්‍රමයක් එක තමයි කතා කරන්න පුළුවන් නැත්නම් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මම ඔය ක්‍රමානුකූලව ඔයාලා කතා කරන කරුණු එක්ක ඊට අදාළව හිතන්න දෙන්න පුළුවන්. හිතන්න කරුණු ඉදිරිපත් කරන්න. නැතුව මේ මට ගහක් ගලකට කියන්න බෑනේ මොකක්වත්. ධර්මයෙන් මතුවෙන්නේ පාර්ශව දෙකක් එක්ක. කතා කරන කරුණුත් එක්ක. කතා කරන කට්ටියන්ගේ ස්වභාවය එක්ක තමයි යම් කරුණු ඉදිරිපත් වෙන්නේ. ඊළඟ තරණ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි নমස්කාර කතින පරමේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට සම්පජාන්‍ය භාවනාවේදී සාමාන්‍ය දේශන එතන කෙරෙන්නේ අපිට හුස්ම රැල්ල දැනීමත් තමයි හිතත් එකක්ම වෙන්න ඕනේ ඒ අවසාන වෙන අවස්ථාවේදී. එතකොට ස්වාමීන් වහන්සේ ඒ හිතත් දැනීමත් එකක් වෙනවා වගේම යම් කෙනෙකුට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ
ඇසීමක් එක්ක මොකක් ශබ්දයක් එක්ක ඇසීමක් එක්ක හිත පවත්වන්න පුළුවන් නම් එතනදීත් ඒ ඇසීමත් හිතත් කියන එකක් වෙන්න ඕනේ මට හිතුණා ස්වාමීන් වහන්සේ. එතකොට මට ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයාට අනුගත වෙනවා කියන තැනදී ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තන කල්යාණ මිත්‍රයන් වහන්සේ එතන දේශනාව ධර්ම දේශන කරන ධර්ම කරුණ යනවා එතන. එතන ඇසීමක් වෙනවා. අනික ස්වාමීන් වහන්සේ දේශනා කර ඇතනේ කල්යාණ මිත්‍රයන් අනුගත වෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ ධර්ම කරුණු ගලපන්නේ නැහැ. යමාංශ සංකල්පයට යන්නේ නැතුවයි මේ අනුගත වීම සිදුවන්නේ. එතකොට මට පොඩි ප්‍රශ්නයක් ආවා ස්වාමීන් සමාවෙන් දෙතනදී මේ මට ඉස්සෙල්ලා ඕනම શબ્දයක් ඔස්සේ ඇසීමත් හිතත් එකක් වෙනවා වගේමද මේ අනුගත කිරීමේ කල්යාණ මිත්‍ර අනුගත වෙනවා කියන්නේ ඒ දෙකම එකක්ද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. අනුකම්පාවෙන් පොඩ්ඩක් අදහස් දෙන්න පුළුවන්ද? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අර්ථාන්විතවම අනුගත වීම කියනවා කියන්නේ අම්ම සම්පූර්ණයෙන් ඊතර වීමේ මාර්ගය කියන එකමනේ. එතකොට එහෙනම් දැන් අර විදිහට අපට දැකීමකට යොමු වෙන්න ඉඩක් හම්බුනහම ඒ කාරණාව එක්ක අපි දැන් මුලින්ම අපට හිතන්න යොමු වෙන්නට ඕනේ. හිතන්න යොමු වෙලා තමයි හිතීමේ ගතියත් එක්ක තමයි අපට කියන්නේ අපිට හුස්ම රැල්ල කියලා හරි ඇසීමක් කියලා හරි අපේ යෙදීමක් කියන්නේ අනිකර අපි මම කියන කාරණාව යෙදීම ඒ දේ වෙලා. හිත කියන කාරණාව ඒ දේ වෙලා. එතකොට එහෙම තියෙද්දි අපි දැන් läග්ගෙන ඉන්නේ ඒකේ. අපි විචක්ෂණය කරගෙන යන තැනදී දැන් අසරණත් වෙලා ඉද්දි විචක්ෂණයකුත් කරගෙන ඉද්දි ඊට පස්සේ අපට කල්යාණ මිත්‍රයෙක් ඉදිරිපත් කරන ධර්මයකදී අපේ හිතීමේ කෝණයකට අපට ඉඩ නැති වුනහම අසරණ වෙලා ඉද්දි මෙන්න මේ කාරණා පිළිබඳව ප්‍රශ්න කරන්නේ. එතකොට අපේ හිතීමේ කෝණයට යන්න ඉඩක් නැත්නම් අර ප්‍රශ්න කිරිල්ලට යමු වෙනවා. ප්‍රශ්න කිරිල්ලට යමු වෙනවා කියනකොට අපේ යෙදීම කියන කාරණාවට ඉඩ නැති වෙලා ගිහිල්ලා. අපේ යෙදීම ඉඩ නැහැ කියලා කියන්නේ අපට අහපව කල්යාණ මිත්‍රයා ලැබුණා කියන කාරණාව වෙන්නේ නැහැ. අපට ආයේ කල්යාණ මිත්‍රයා ලැබුණා කියන කාරණාව වෙනවනම් ආයේ අපේ යෙදීමක් වෙලා. ඒතර ඊතර වීමක් වෙන්නේ නැහැ. ලෝකේ මට්ටමින් ඒක හරි. ලෝකේ මට්ටමින් කියන්නේ දැන් අපි කතා කරනකොට අපි කියන කාරණාව එක්කම හිතන්න යමු වෙන ස්වභාවයක් තමයි මේ වෙන්නේ. එතකොට ලෝකේ පරියායත් එක්ක ගත්තට පස්සේ අර මම ඒ අර අතිසම්පජාන භාවනාවත් ලෝකේ මට්ටමින් කියලා දුන්නේ. එහෙම ගත්තාම හරි. එතකොට දෙකක් නෙමේ කල්‍යාණ මිත්‍රයාම කියන කාරණාව ලැබිලා. එතකොට ආයේ මට මගේ හිතීමකට ගිහිල්ලා නැහැ. ලෝකේ මට්ටමින් හරි. හැබැයි අපි අර්ථාන්විත බලනකොට ඒක අපට ලැබීමක් වෙලා නම් ඒක ආයේ අපේ කෝණයක්ම තමයි. මොකද අපට කල්යාණ මිත්‍රයා බවක් ලැබිලා තියෙනවා. ඒක ප්‍රතිපදාව වෙනවා නම් ඊතර වීම. අයි දැන් අපේ හිතීමේ කෝණේ ඉක්මලානේ. ඉතින් දැන් අපි කතා කරන්නේ ලෝකේ මට්ටමින්නේ. එතකොට එහෙම ගත්තාට පස්සේ ලෝකේ මට්ටමින් ඒක හරි කල්‍යාණ මිත්‍රයා කියන ඇත්තටම ගත්තොත් ඒ කියන කාරණාව එක්කම චින්තනය යමු වෙලා තියෙනවා කියන එක ලෝකේ මට්ටමින් අපට කතා කරන්න පුළුවන්. දරුවන් සරණයි. ඕම් පින් ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේකත් සති සම්පජාන භාවනාවටම සම්බන්ධයි. තව ප්‍රශ්න තියෙන නිසා මම ඉක්මනින් ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ. මේක ඇත්තටම මම මේ මගේ පුතා වෙනුවෙන් මේක ඉදිරිපත් කරන්නේ. එයාට මේ අපි එයා පොඩි කාලෙම මේ ලංකාවෙන් පිට වෙලා අපි ජීවත් වුණු හින්දා මේක සිංහලෙන් ඉදිරිපත් කරගන්න අමාරුයි. අපි ගෙදර සිංහල විතරමයි භාවිතා කරන්නේ. ඒ වුණාට මේ වගේ සභාවක ඇවිල්ලා කතා කරන්න පැකිලෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් එයා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔය ධම්මිකා මහත්මිය කිව්වා වගේ අර කරන හැම වැඩකටම සිහිය තියාගෙන ඒක කරන්න පුරුදු වෙලා දැන් අවුරුදු 10කටත් වැඩි කාලයක් ඒක කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වුණාට දැන් මේ විදිහට අර මේ විචක්ෂණයක් කරන්න බැහැයි කියලා එයා කියන්නේ එතනදී. මොකද මේ ඒක දිගටම කෙරෙනවා මේ සිහිය තියෙනවා ඒක කෙරෙනවා සිහිය තියෙනවා. ඒ වගේ එකක් කියන්නේ. ඒතර නැවතිලා ඒක ගැන හිතන්න අවස්ථාවක් එන්නේ නැහැ වගේ එකක් කියනවා ස්වාමීන් වහන්සේ. අන්න පොඩ්ඩක් මට ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතන මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා වගේ දැනෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම අපි මම ওই විදිහේ වැඩ පිළිලක් ඉදිරිපත් කරේ ගොඩාක් ධර්මයේ පිළිබඳව ඉදිරිපත් කරලා සිතීමක් පිළිබඳවත් ඉදිරිපත් කරලා එතකොට ප්‍රතිපදාවකට යන්න ඕනකමක් බාහිරින් තව දෙන්න ඕන නිසානේ මම ඒ කරුණ ඉදිරිපත් කළේ. ඉතින් ඒක නිසා ওই කාරණාව කරගෙන ගියාට කමක් නැහැ. හැබැයි අපි ඉස්සල්ලා වෙනම
ධර්මය අහලා විචක්ෂණය කියන කාරණාව හුරු කරන්නට ඕනේ. ධර්මය අහන්නට ඕනේ සහ ජීවිතයේ විචක්ෂණය හුරු කරන්නට ඕනේ. ඊට පස්සේ ඒ කෝණේ කහපව සිහිය පවත්වන්නත් හුරු කරන්නට ඕනේ. එතකොට අර කාරණාව එක කොහොමද කතාව අයින් වෙනවා. හැබැයි ඒ අපි සාමාන්‍ය සිහිය පැවැත්වීම කියන කාරණාව එක්ක අර විදිහේ අපට අහුවෙන්නේ නැති, කියන්නේ අල්ලගන්නේ නැති විදිහට අපි අපේ ජීවිතේ හුරු වෙලා තියෙද්දි අපට විචක්ෂණය කරන්න ගන්න බැරි වෙනවා. මොකද අපේ දැක්ම එතෙන්ද ගිහිල්ලා. දැක්ම එතෙන්ද ගිහිල්ලා තියෙද්දි විචක්ෂණය කරන්නත් ගන්න බැරි නම් අපට මොකක් කරන්න බැහැනේ. ඒ නිසා ඒක අපට සමාධිය මට්ටමක් එක්ක, කෙලෙස් එන්නති මට්ටමක් එක්ක ජීවිතේ පවත්වන්න උපකාරයක් වෙනවා. වෙනම ධර්මය අහමින් ධර්ම සහ ඒක හොඳට ඇති කර ගන්නට ඕනේ. ඊළඟට ප්‍රශ්න එන ජීවිතේ අඩුම වෙන කෙනෙක් මුල් වෙලා හරි ජීවිතේ සැබෑම යෙදෙන ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න කර කර අහන්නට ඕනේ. එතකොට හිතන්න හුරු වෙනවා. ඔන්න ඔය ටිකත් හුරු කරගෙන ඒ හුරු කර ගැනීමත් එක්ක නැවත ඒ කෝණය එක්ක සිහිය පවත්වන්නට ඕනේ. නැත්තම් ප්‍රතිපදාව කියන කාරණාව වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ අති සම්පජන්‍ය කියන එක විතරයි හුරු වෙන්නේ. ඉතින් ඒ හුරු වීමෙන් බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නේ නැහැ. ලෝකයේ කෙලෙස් නැතුව ඉන්න පුළුවන් විතරයි ඒකෙන් සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අර ටිකත් වෙනම හුරු කරන එක තමයි ගොඩාක් හොඳ. අරකට ඒක කරන්න කමක් නැහැ. දැනුම දෙන්න ධර්මයේ ඉගෙන ගන්න. ඊළඟට හිතන විදිහට ජීවිතේ හිතන්න ඕන විදිහට ප්‍රශ්න කරවන්න. එතකොට ඒකත් එක්ක නැවත හිතන්න හුරු වෙනවා. ඒ කෝණ දෙකත් එක්ක නැවත ඒ පාදකත්වයෙන් ඒක දින කාලයක් යනවා. මොකද අර වෙන හුරු කිරීමක් තියෙන නිසා මේක අපි බලෙන් හුරු කරලා එයාට ඕනකම වැඩි කරලා අතහර්ථය දකින චින්තනය හොඳට ඉස්මතු කරමින් මේ ප්‍රතිපදාවට නැවත යොමු කරන්නට ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මාත් එක්කම බණ අහමින් මේ අර විචක්ෂණය කරමින් මටත් හරි උදව්වක් එහෙම සාකච්ඡා කරමින් තමයි යන්නේ ස්වාමීන් වහන්සේ. එයාට වෙලා තියෙන මම හිතන්නේ සමාධියක් වගේ එකකට පැටිලා කියලා තමයි අපිට හිතෙන්නේ. එතන ඒක කඩහගෙන කොහොමද කරන්න කියන එක තමයි දැන් ප්‍රශ්නය. ඒ කියන්නේ ඒක ඒ විදිහට ඉන්නේ නැති වෙලාවක නිකන් වාඩි වෙලා මේක ගැන කල්පනා කරන්න මේ යෙදුනොත් මේක මේ එතනින් අයින් වෙලා මොකක් හරි කරගන්න පුළුවන් වේද කියන එක තමයි ස්වාමීන් වහන්සේ දැන් තියෙන ප්‍රශ්නය. ත්වන් සරණයි. ඔව් නෑ ඒක තමයි වෙනම තව වැඩිපුර ඒක අරව කරන්න කිව්වනම් හරියි. හිතන කාරණාව දේවල් වැඩිපුර කරන්න කිව්වනම් අතෙන්ද වැඩිපුර යන්නේ නැතුව හිතන්න ගන්න ප්‍රශ්න මතුවෙන කාරණා වැඩිපුර. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අර විදිහට යමුනට පස්සේ හිතන්න ගන්න කාරණා අඩු වෙනවා. ඒ නිසා හිතන්න ගන්න කාරණා වැඩියෙන් කරන්න. ඒකකොට තමයි ගොඩාක් වටිනාකමක් වෙන්නේ. ඒක වැඩිපුර කරනකොට අන්න ටිකක් හරියයි. ඒ නිසා ඒ පැත්ත වැඩි කරන්න කියන්නේ හිතන පැත්ත. විචක්ෂණය කරන පැත්ත. විවිධ ප්‍රශ්න අරගෙන විචක්ෂණය කරන්න කියන්නේ. ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ත්වන් සරණයි. අවසරයි සන්නාස. සන්නාසෙත් මේ කාරණාව සන්නාස මිට කලින් පැහැදිලි කරලා දුන්නා. සන්නාස මට චුට්ටක් තව වැඩිදුර පැහැදිලි කරගන්නයි. සන්නාස දැන් අර අපිට දැන් මේ අපි ඔය දේශන අහනකොට සන්නාස මේ ෆෝන් එකේ එහෙම රෙකෝඩර් වගේ අපිට උපකාරයි ස්වාමීන් වහන්සේ. හැබැයි සන්නාස නමුත් අර මේ අනිත් පැත්තේ හිතන සන්නාස දැන් අර අපිට එතකොටම හිතනවා දැන් අර සමහර වෙලාවට ඒ වෙලාවට අපිට කියන කාරණාවට අනුගත වෙන්න ලොකු බාධාවක් හිතනවා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අර පස්සේ අපිට අහන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒකත් එක්ක අර ඒ වෙලාවේ කියන දෙයට කන්‍යොමු කිරීමට ඒ කියන්නේ උත්සාහයක් නැති බවක්. එහෙම නැත්නම් සයනස ඒකට එතනම අප්‍රමාදී බවක් වගේ කියලා හිතන සයනස මගේ කියන්නේ පෞද්ගලිකව ගත්තම සයනස මට අර චිත්තක් අර ගැඹුරු දේවල් හිතන එක සයනස මේකට කියන්නේ දහම සම්බන්ධ විතරක් නෙවෙයි සයනස මම කියන්නේ ඉස්කෝලේ යන කාලේ වුණා සයනස මට ගණන් වගේ දෙයක් ගුරුවරගෙම දෙපාරක් විතර අහලා ආයි ගෙදර ඇවිල්ලත් පොඩ්ඩක් අධ්‍යයනය කරපුවම තමයි සයනස පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් සයනස. මේ පැත්තේ එතකොට මේ හිතීමේ දුර්වලතාවයකුත් තියෙනවා කියලා හිතන සයනස. අනිත් පැත්තෙන් සයනස මම ටිකක් විමසිලිමත් වුණා. එතකොට අනිත් පැත්තෙන් තියෙනවා සයනස අර කියන දෙයක් ඒලා අහගෙන ඉන්න බැරි හේතුවක් වෙනවා මේ වෙන අරමුණකට හිත යන එකක් සයනස. එතකොට සයනස එතන සයනස ඒ කියන්නේ සයනස දැන් ඉස්සර සයනස බෙන්නල් දුන්නා ස්වාමීන් වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ කාලේ අර දැන් අර කියන දේට යොමු කරගෙන කියන හරියටම අවධානයෙන් අහගෙන ඉන්නවා. මොකද මේ අය අහන්න බැරි වෙනවා කියලා දන්න නිසා සයනස. එතකොට සයනස අර ඒ වගේ සයනස එතන කොහොමද සයනස ඒ කියන්නේ වෙන අරමුණකට යන හින්දාද නැත්නම් සයනස මේ එහෙම නැත්නම් අර මේ චින්තනයේ දියුණු නැති නිසාද සයනස එතන පොඩ්ඩක් සයනස කරුණාවෙන් පැහැදිලි කර දෙන්න සයනස. ත්වන් සරණයි. ත්වන් සරණයි. අප්‍රමාද වෙනවනේ ප්‍රමාද වෙනවනේ. මේ
මෙහෙමයි. ඉතින් අපි මුලින් ටික අපි ඔක හුරු කරන්නට ඕන නැත්තේ නැහැ. නැත්තම් අපි දියුණුවක් වෙන්නේ නැහැනේ එහෙම. ඒක ටික එහෙම හුරු කරලා අපි ඊට පස්සේ ඇත්තටම සජීවී බව තමයි ගොඩාක් වැඩගත් වෙන්නේ. සජීවී භවයේදී. සජීවී බව කියන්නේ සජීවී හම්බවීමේදී එතනදී අපේ හිතීමේ ගතිය ගොඩාක් දියුණු වෙලා ඉද්දී අපි ගොඩාක් අර එකට අවධානය වැඩි කරගන්නවා. එකපාරට වෙන්නේ නැහැ. ඉතින් කාලෙන් කාලේ අපි ටික හුරු කරලා මොකද දැන් එක සැරයක් ඇහුවා ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා ඊට පස්සේ දැන් ඒ කියන්නේ ගිහිල්ලා අහනවා කියලා කියන්නේ දැන් අර කියපු කාරණාවත් හරියට යන්නේ නැහැ කියන එක තියෙනවානේ. ප්‍රතිපදා වෙනවා කියන එක නෙමෙයි. ප්‍රතිපදා වෙනවා නම් ඒ උග්ගද සංඤ්ඤා විප්පට සංඤ්ඤායගේ ස්වභාවයනේ. කියපු කාරණාව හරියට ඒතර කියපු දැන් ඔය චන්දන අහන ප්‍රශ්නේ තියෙන කියපු කාරණාව හරියට ග්‍රහණය වෙන්නේ නැහැ කියන එකනේ. එතකොට ඒකටත් කාලෙන් වැඩිපුර අපි ආය අහන්න ඕන කියන එකනේ. ඉතින් ඒක අපි හරි ඔය විදිහට කරන්නට ඕනේ. හැබැයි අපේ දියුණු වෙනකොට අපට කියපු කාරණාව පිළිබඳව කියන කාරණාව, වෙලේ අහන කාරණාව ඒකටම අවධානයෙන් ගන්න පුළුවන්. ඒ හිතීමේ ගතිය සිහිය දියුණු වෙනවා. ඒ දියුණු වීමෙන් තමයි අපට ඒකත් එක්කම යමු වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ හිතීම දියුණු කරන්න පුළුවන්. ඒ කියපු කාරණාව ගන්නකොට. ඉතින් ඒක නිසා ඒක අපි කාලයක් ඇද්දි හරියයි. එක පාට වෙන්නේ නැහැනේ. ඉතින් අරකට හේතු වෙනවා ටිකක් නැත්තේ නැහැ. අපිට විවිධ උපකරණ තියෙනවා කියන කාරණාවත් හේතු වෙනවා. නමුත් අපේ මට්ටම මදි නම් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒකෙන් අපි තව උපකාරයක් අපට වෙනවානේ. ඒ උපකාරයෙන් අරගෙන හරිය අපි දිනු වෙන්න ඕනේ. මම උදාහරණයක් උපමාවක් කියන්නම්කෝ. දැන් අපි දන්නවනේ අද නූතන ලෝකයේ තියෙන ඉංග්‍රීසි බෙහෙත් ඖෂධ වර්ග. ඒ ඖෂධ වර්ග කියන්නේ අපේ ඇඟට අහිත කරයි. විවිධ දේවල් වලට අහිත කරයි. සමහර ලාවට විවිධ ඇඟේ අවයව වලට අහිත කරයි. හැබැයි ඒ ඖෂධ අපි ගත්තේ නැත්නම් ඒ ඖෂධ අහිත කරයි වුණාට අපි ඒව ගත්තේ නැත්නම් ඒ ඖෂධ දැන් තියෙන මට්ටම සම්පූර්ණ විනාශ වෙලා යන කෙනා අපි ලොකු ලෙඩක් ආවා කියලා. සමහර විසා ලෙඩ වලට ප්‍රෙඩිසිලෝන් ඒ ගොඩක් භාවිතා කරනවානේ. එතකොට ඒ අවස්ථාවේදී ඒක භාවිතා කරේ නැත්නම් සමහර ලාවට එතනදී ප්‍රශ්නයක් වෙනවා. ඒක ශරීරයට අහිත කරයි තමයි. හැබැයි දැන් තියෙන මට්ටමෙන් අපි ගොඩ එනවා. ඒ නිසා අපි ඒක ගන්නවා. අන්න ඒ වගේ අපට ඉතින් ඒවා යම් විදිහට උපකාර කරගන්න ඕන දැනගෙන. එහෙම උපකාර කරගෙන අපි නිවැරදිව අපේ දියුණු වෙනකොට අපි ප්‍රතිපදාවට යන්න පුළුවන්. ත්වන් සරණයි. ත්වන් සරණයි අපි සානංශ මගේ ප්‍රශ්නේ උච්ඡේද දෘෂ්ටිය ගැන අර එක තැනක කියලා තියෙනවා මේ ඉපිලීමකුත් නැතුව ගිලීමකුත් නැතුව ඊතර වෙනවා කියලා. එතකොට අපි සානංශ ඇත්ත කියන එක සහ නැත කියන එක දෙකම එකට ඇදලා එක සංකල්පයක් වුණොත් ඒක උච්ඡේද දෘෂ්ටියක් වෙනවා නේද? එහෙම නැත්නම් ඇත්ත කියන එක හා නැත කියන එක අර නිරෝධ ඥානයකින් වගේ එතෙන්ට ගියොත් එහෙම ඒක ප්‍රතිපදාව වෙනවා කියන එක පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න තමයි සානංශ මේ ප්‍රශ්නේ අහුවේ. ත්වන් සරණයි. ඔව් යම් මට්ටමකට හොඳයි ඒක හිතපු එක. ඒකේ දැන් නැත කියන එකටම යනවා කියනවට වඩා දැන් අර නිව සංඥා සංඥායතනෙ කියන තැනදී වෙනම විදිහ කෝණයක් තියෙනවානේ. ඉතින් ඒකේ සියුම් අපිට පැත්තකින් බැලුවාම නැහැ කියන එකට යොමු කරන්න ඉඩක් තියෙනවා. නමුත් එතන අපි ඒ පරියාය විතරක් අපි ඉන්නට ඕනේ. මොකද අපි එකක් ඒකාන්ත කරලා අපි කිසි දෙයක් ගන්න හොඳ නැහැ. ඒතර අපි එකක් ඒකාන්ත කරලා ගත්තොත් එහෙනම් අපි ඒ දෙයට කොටු වෙනවනේ. ප්‍රතිපදාවක් හැටියට සිදුවීම ඥානයක්. ඥානයක් සිදු වෙනකොට අපට සොකියත් විග්‍රහයක් එන්න බෑ. සොකියත් විග්‍රහයක් එනවනම් විග්‍රහයක්ෙන් තව කෙනෙකුට කියනවා කියන එක නෙමෙයි. අපි තුලින් අපට විග්‍රහයක්. අපි තුලින් අපට දැක්මක් එන්න බෑ. අපි තුලින් අපට දැක්මක් ආවා නම් ඒක සක්කායමයි. විග්‍රහයකුත් අපට ගන්න නැතුව අපි දැක්මක් හැටියට අපි ගන්නවා. එතකොට එහෙමවත් සක්කායක්මයි. දැන් එහෙම නැතුව සක්කායක් නෙවෙයි අතන සක්කාය දිට්ඨියක්මයි. එහෙම නැතුව ඥානයක් වුණා නම් ඒක ප්‍රතිපදාව. හැබැයි ඉතින් මේ ප්‍රතිපදාවත් උපාදානයෙන් එක තමයි අර අනිච්චප්පයතුත් පැහැදිලි වෙන්නේ ප්‍රතිපදාවක්. එතකොට එහෙනම් මේ ප්‍රතිපදාව ඊතර වීමේ කෘත්‍යයක් තමයි සිදු වෙන්නේ. ඉතින් ඒක අතරම මේක මේ කතා කල්පනා කරනකොට සමහර දේවල් දැන් මේ අද අහපු ප්‍රශ්න එක්කත් ඔක්කොම කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ කොහොමනම් මේක මේ කියලා දුන්නද කියලා හිතෙන්නේ.
ඒ කියන්නේ මේක මේ කියලා දෙන්න පුළුවන් කියන හිතන්නවත් බෑ. ඒකනේ බුද්ධ කියන්නේ. අසාමාන්‍යයි. කතා කරන්න බැරි කියලා දෙන්න බැරි විග්‍රහයක් තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මොකද කොහෙන් ගියත් තම තමන්ට ආවේනික රාමුවක් එක්ක ඒ දැක්මේ විග්‍රහයක ඉන්නවනේ. සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨියට ඉඩක් නොවන විදිහට මේක කිව්ව කියන්නේ. මේ බුද්ධ කියන නිර්වචනයේ හැරෙන නිර්වචනයක් නැහැ. එහෙම නැතුව අපි අද ලෝකේ තලුම අරාගෙන මොනවා හරි ප්‍රතිපදාවක් එක්ක Tamanට මොනවා හරි දැක්මක් එක්ක ඉන්න ක්‍රමයක් ආවා කියලා ඉතින් ඒක බුදුරන් වහන්සේගේ කියලා අපි කොච්චර අසාධාරණයක් කරනවා. එහෙම නැතුව ඉතින් මේ විදිහට අපි හිතන්න හුරු වෙන්න ඕනේ. සැබෑ ප්‍රතිපදාව වෙන්නේ ඒක. ඉතින් හැම වෙලෙම කල්පනා කරන්න. මට මගේ ආවෙනිකත්වයේ කිසිදු විග්‍රහයක් එන්න බෑ. මට මගේ ආවෙනිකත්වයේ කිසිදු දැක්මක් ඉන්න බෑ. මට මගේ ආවෙනිකත්වයේ මොන හරි විග්‍රහයක් දැක්මක් ආවනම් ඒක අහපව් සක්කාය දිට්ඨියමයි. ඉතින් එතෙන්ද යමු නොවෙන්න අපි තව දුරටත් විචක්ෂණය කරන්නට ඕනේ. ත්‍රිවන් සරණයි. අපි එහෙනම් අවසන් කරමුනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ස්වාමීන් වහන්සේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් හිමිතිරි උදෑසනින් අපට මේ ඊටාම වටිනා ධර්ම කරුණු ප්‍රායෝගිකව ඒ ප්‍රතිපදාව කරගෙන යාමට අවශ්‍ය ධර්ම කරුණු මනාව පැහැදිලි කර දුන්නා වෙනදා වගේම. ඉතින් ස්වාමීන් වහන්සේ මේ රැස් කරගත්ත ඊටාම වටිනා ධර්ම දානමේ කුසලයක් ඒ වගේම අප මේ සියලු දෙනාම ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත මේ සියලුම කුසලොත් අපගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට ඊටාම සතුටු සිතින් අනුමෝදන් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාභෝධයේ පිණසම මේ කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් ගුරුවර උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින්වත් වේවා. ඒ සියලු දෙනාටමත් උතුම් ධර්මාභෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරන සියලුම මහත්මීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත් ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත්මීන්ටත් පවුල්වල සියලු දෙනාටමත් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අදත් අපි මේ හිමිදිරි උදෑසන බුදුරන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ තුලින් රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මෑත යුගයේ පහළ වුණ මහ යතිවරුන් වන අපවත් වදාළ අතිපූජනීය දෙන්මාර්ක ඥානදීප මහ යතිවරයන් වහන්සේට, අතිපූජනීය කටකරුන්දේ ඥානানন্দ මහ යතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම අපට මේ අවස්ථාව මේ විදිහට ඔබට අපට සකස් කරලා දුන්න ඒ ගයන් පොතුවැර මහත්මයාගේ ආදරණීය මෑණියන්ට නිවින් සැනසෙන්නටම මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට, උපාධ්‍යාය උත්තමයන් වහන්සේටත්, ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මේ සාකච්ඡාව මෙහෙවන තුලානි මහත්මියට ඒ වගේම සම්බන්ධීකරණ කටයුතු කරපු ඒ ගයන් පොතුවැර මහත්මයා, අස්තික පොතුවැර මහත්මයා, ධම්මපාල පොතුවැර මහත්මිය ඇතුළු පොතුවැර පවුලේ ඒ සෑම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන්ම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා උපකාර කරන සෑම දෙනාටමත් සිව්පසෙන් අපෝපකාර කරන්නා වූ දේශ ඔබ සියලු දෙනාටම විශේෂයෙන් නිතරම හොයලා බලලා කටයුතු කරන බණ්ඩාර මහත්තයා, ඩයස් මහත්තයා, රූපසිංහ මහත්මයා ඇතුළු ඔබ සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.